හොඳයි දරුවනි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ 12 වන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න යටතේ ආදරණීය දරුවනි අපි 12 පුතාලත් එක්ක කතා කරන්න යන්නේ විශේෂයෙන්ම මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් ගැටළු විදිහට සාකච්ඡා කරන්න යන්නේ දුවේ පුතේ මොනවද මේ ප්‍රායෝගික පරීක්ෂණ වලදී අපිට ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වෙන උපකරණ හා ද්‍රව්‍ය මොනවද කොහොමද මේ ක්‍රියාවලිය අපි සැලසුම් කරන්නේ ක්‍රමවේදය මොකක්ද ඒ වගේම මේදී භාවිතා කරන මූලධර්ම මොනවද දුවේ පුතේ ඒ වගේම නිගමන වගේම දරුවනේ අපි විශේෂයෙන්ම මේ ප්‍රායෝගික පරීක්ෂණවලදී අපි විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු සුවිශේෂිත කරුණු මොනවද කියන එක දුවේ පුතේ අපි හැම ඒකකයක් අවසානයේදීම ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් ගැටළු විදිහට 12 පුතාලා ඉදිරිපත් කරලා සාකච්ඡා කිරීම සිදු කරනවා. ඉතින් දුවේ පුතේ අපි තව නොබෝ දිනකින් බලාපොරොත්තු වෙන ආදරණීය 12 පුතාලත් එක්ක මේ උපකරණත් එක්කම කොහොමද මේ උපකරණ එකලස් කරන්නේ උපකරණ ගලවලා මේ වගේ කොටස් හඳුනාගන්නේ කොහොමද මේ වාගේ ක්‍රියාකාරීත්වයේ සිදුවන ආකාරය පුතේ අපි අධ්‍යයනය කරන්නේ මේ උපකරණ දැක බලාගෙන උපකරණ වල තියෙන කොටස් එක්ක කොහොමද මේ කටයුතු කරන්නේ ඒ කොටස් වලින් සිදුවන කාර්යයන් අපිට නිරීක්ෂණය කරන ආකාරය දරුවනි ඉතින් විශේෂයෙන්ම මේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකයයි දුවේ පුතේ අපි මේ 12 වෙනි ඒකකයේ විදිහට 12 පුතාලත් එක්ක කතා කරන්නේ යාන්ත්‍රිකකරණයේ ඒකකයට අදාළ අපි දන්නවා ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා දුවේ පුතේ. ඒ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අපිට යන්ත්‍ර විශේෂයෙන්ම දුවේ පුතේ මේ ජලයේ එසවීමට අදාළ මේ සම්ප්‍රදායික නොවන ජල එසවීම ක්‍රම යටතේ පිස්ටන් පොම්ප ඒ වගේම කේන්ද්‍රාපසාරී පොම්ප පිළිබඳව කතා කරන්න තියෙනවා පුතේ. ඒවා එකලස් කිරීම කොටස් ගලවලා බලන්න තියෙනවා අපිට. ඒ එක් එක් කොටස් හඳුනා ගන්න නැවත මේ එකලස් කිරීම සිදු කරන ආකාරය දුවේ පුතේ. ඒ වගේම අපිට කොහොමද බිඳු ජල සම්පාදන පද්ධතියක් සැලසුම් කරන්නේ ඒකට භාවිතා කරන අපිට අවශ්‍ය කරන උපාංග නල ඒ වගේ මූලධර්මයේ ඒකක් සැලසුම් කිරීමේදී අපි විශේෂයෙන් සැලකිලිමත් විත කරුණු කොහොමද මේ නල සම්බන්ධ කරලා පද්ධතියක් අපි සකස් කරන්නේ ඒ වගේම බිඳු ජල සම්පාදන පද්ධතියක් වගේම ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් එකක් විසුරුම් ජල සම්පාදන පද්ධතියට අදාළ කොටස් අපි හඳුනාගන්න එක මොනවද මේ කොටස් කියන එක අපිට එකතු කරගන්න ඕනේ දුවේ පුතේ. ඒ වගේම ඒ කොටස් භාවිතා කරලා ඒ උපකරණ භාවිතා කරලා කොහොමද අපි විසිරුම් ජල සම්පාදන පද්ධතිය සැලසුම් කරන්නේ ඒකෙදී අපිට මොනවද විශේෂිත කරුණු මතක තියාගන්න තියෙන දේවල්. ඊ වගේම සරල එන්ජින් ගැන කතා කරනකොට දුවේ පුතේ අපි කොහොමද මේ එන්ජින් වල ක්‍රියාකාරීත්වය මේ බල සම්ප්‍රේෂණයේ සිදුවන ආකාරය දුවේ පුතේ විශේෂයෙන්ම සිව් පහර එන්ජින් දෙපහර එන්ජින් ගැන අපි සිද්ධාන්ත පාඩම් වලදී 12 පුතාලත් එක්ක කතා කරා. ප්‍රශ්න වලටත් ඒවට අදාළ පිළිතුරු සපයලා ඉන්නේ. ඒ වගේම ට්‍රැක්ටර් සම්බන්ධයෙන් කතා කරනකොට දුවේ පුතේ අපිට මේ විශේෂයෙන්ම දෙරෝද ට්‍රැක්ටරේ එකේ වී බෙල්ට් එළවුමක් තියෙනවා නේද දුවේ පුතේ. සිව්රෝද ට්‍රැක්ටරේට සම්බන්ධ කරලා මේ නගුල් උපාංග අපි කතා කරනවා දුවේ පුතේ මොනවද මේවට සවි කරන උපාංග දෙරෝද ට්‍රැක්ටරේට සම්බන්ධ කරන උපාංග ඒ වහි පද්ධති ගැන කතා කරනකොට අපි කතා කරා ස්නේහන පද්ධති ඒ වගේම ජවලන පද්ධති ඉන්ධන පද්ධති ඒ වගේම හයිඩ්‍රොලික් සිස්ටම් එක ද්‍රාව බල පද්ධති දුවේ පුතේ ස්නේහක පද්ධති ඉතින් මේ දේවල් ගැන දුවේ පුතේ අපිට විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණ වලදීත් මේ කොටස් අඳුරගෙන මේ එන්ජින් බලලා සරල එන්ජින් බලලා අපිට ඒ වගේම ට්‍රැක්ටර් එක කොටස් හඳුනගන්න දෙරෝද ට්‍රැක්ටර් එක කොටස් අඳුරගන්න සිව්රෝද ට්‍රැක්ටර් එක කොටස් අඳුරගන්න තුම්පුරුක් ඈඳුම අපි අඳුරගන්න දුවේ පුතේ දැකලා බලලා ඒ දේවල් සඳහා කොහොමද අපි මේ ට්‍රැක්ටරයක් හරියට පියවි ඇසින් අපි නිරීක්ෂණය කළා මේ දේවල් කරන්න ඕනේ ආදරණීය දුවේ පුතේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ආදරණීය 12 පුතාලත් එක්ක මේ කොටස් අත්විඳ ගන්න 12 පුතාලත් එක්ක නොබෝ දිනකින් එකතු වෙලා මේ වැඩ කරන්න 12 පුතාලට විශේෂයෙන්ම මේ හරහා අපි බලාපොරොත්තු වෙන දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී 12 වන ශ්‍රේණියට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වගේම 13 වෙනි ශ්‍රේණියට අදාළ ප්‍රායෝගික පරීක්ෂණත් අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ ඊට පෙර අවශ්‍ය වැඩපිළිවෙලක් විදිහට අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ කොටස් 12 පුතාලත් එක්ක කතා කරන්න වේල පහින්ම ඉතින් එතකොට ඔබට ඉතාම හොඳින් සූදානම් වෙන්න පුළුවන් මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අපි මේ දේවල් කරනකොට පෙර සූදානමක් වෙලා ඔබට මේවත් එක්ක අපිට අපිත් එක්ක එකතු වෙලා සාර්ථකව ප්‍රායෝගික පරීක්ෂණ ටික 100% ආවරණය කරගන්න අවස්ථාව ලැබෙනවා වගේම ආදරණීය දරුවනි සෑම ඒකකයට අදාළම ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කොටස් අපි වේල පහ මෙලෙස සාකච්ඡා කළා 12 පුතාලත් එක්ක කතා කළා මේ කොටස් අඳුරගෙන මේ වගේ කරන්න තියෙන දේවල් අඳුරගෙන මොනවද මේ සම්බන්ධයෙන් අපි කරන්න ඕනේ කියන එක පිළිබඳ මනා අවබෝධයක් ආවට පස්සේ විශේෂයෙන්ම අපිට විභාගෙදී දුවේ පුතේ බහුවර්ණ මාදලියේ ප්‍රශ්න වලට ඒ වගේම ව්‍යුහගත මාදලියේ ප්‍රශ්න සහ රචනා මාදලියේ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී පුතේ අතිශයින්ම වැදගත් වෙනවා මුලින් මේ වේල පහ ප්‍රායෝගික පරීක්ෂණ කොටස් ටික අපි සිදු කරලා තියෙන. ඒ නිසා තමයි පාසල් වල මේ ප්‍රායෝගික පරීක්ෂණ පාඩම් ඒකකත් එක්කම
එකටම කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා බොහෝ දරුවෝ හිතන් ඉන්නේ මේක ප්‍රායෝගික පරීක්ෂණ තියෙන්නේ විභාගෙත් ඉවර වෙලා අපිට නේද විභාගෙත් ඉවරලා මාසෙක විතර පස්සේ අපිට ඕන තරම් කල් තියෙනවා කියලා හිතන් හිටියොත් දුවේ පුතේ. ඉතින් අපිට හදිස්සියේ තකහණියක් එකපාරම ගිහිල්ලා මේ ස්ථානීය පරීක්ෂණ ඒකට මුහුණ දෙන්න ස්පොට් ටෙස්ට් එකේ ප්‍රශ්න 30ක් තියෙනවා. ඔබ ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් ඔබ කරන්න ඕනි. ඉතින් අපිට මොන එක ඉද්දන්නේ. ඒක නිසා වේල පහ අපි මේ පිළිබඳ මේ දේවල් කරලා පළපුරුද්දක් අත්දැකීමක් තිබුණොත් පුතේ අවසන් විභාගයේදී අපිට විභාගයෙන් පස්සේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණයේදී සියලුම ලකුණු ටික එකතු කරගන්න පුළුවන් විදිහට අපිට මේ අවස්ථාව උදා කර දීම පිණිසයි ආදරණීය දරුවනි අපි විශේෂයෙන්ම අතිවිශේෂ වැඩපිළිවෙලක් විදිහට මේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියට අදාළවත් අපි සියලුම පාඩම් ඒකක සඳහා සමාලෝචන ප්‍රශ්න අවසානයේදී පාඩම් ඒකක 11 සඳහාම ආදරණීය දුවල පුතාලත් එක්ක ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන ආකාරය ඒ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය මොනවද උවමනා කරන නිදර්ශක මොනවද මේෙහිදී භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර උපකරණ මොනවද නේද දුවේ පුතේ අපිට අවශ්‍ය කරන උපකරණ වීදුරු උපකරණ ඒ වගේම නිදර්ශක දුවේ පුතේ යන්ත්‍ර නේද උෂ්ණත්වමාන වගේ දේවල් pH මීටර වගේ දේවල් අපි ගැන කතා කරා තෙතමනේ මැන ගැනීම සඳහා විද්‍යුත් සන්නායකතාවය මයින් උපකරණ මේ උපකරණ ගැනත් දුවේ පුතේ ඒ ඒකක අද වලට අදාළව අපි කතා කරලා තියෙන නිසා මේ උඩ දුවල පුතාලා හොඳ දැනුමක් ලබාගෙන ඉන්නවා මේ ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ කොටස් දුවල පුතාලා හිතන්නේවත් නැතුව හිටපු කොටසක් තමයි දරුවනි මේ කොටස. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ආදරණීය දුවල පුතාලත් එක්ක 13 වෙනි ශ්‍රේණියේ සියලුම පාඩම් සඳහා මේ ප්‍රායෝගික පරීක්ෂණ අඩංගු අන්තර්ගත පාඩම් වලට මේ ආකාරයටම සාකච්ඡා කරලා අවසන් කරලා දුවේ පුතේ අපි ඔබත් එක්ක හැකි ඉක්මනින් සම්බන්ධ වෙනවා මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දුවේ පුතින් ඒ අවස්ථාවත් ඔබට උදා කරලා දෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒත් එක්කම දිගටම රැඳිලා මේ පාඩම් බලන්න මේ સિદ્ધාන්ත කොටස් හොඳට මේ දේවල් සාකච්ඡා කරලා තියෙන දේවල් බලලා ඔබේ දැනුම වර්ධනය කරගෙන උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ විද්‍යා විෂය ධාරාව සඳහා විෂය සඳහා ඒ සාමර්ථ්‍යයක් ලබා ගැනීම ඔබේ සිහිනේ සැබෑ කරගන්න සාර්ථක කරගන්න පුළුවන් දුවේ පුතේ ඒ හරහා. එහෙනම් හොඳයි දුවේ පුතේ අපි බලමු මේ 13 වෙනි ශ්‍රේණියේ පළවන ඒකකේ එහෙම නැත්නම් යාන්ත්‍රිකකරණ ඒකකේ 12 වෙනි ඒකකයට අදාළ මේ ජලයේ එසවීමට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මොනවද තියෙන්නේ කොහොමද අපි මේ කොටස් මොනවද අපිට මේ පරීක්ෂණය සිදු කරන්න අවශ්‍ය වෙන උපකරණ ද්‍රව්‍ය කොහොමද මේ පරීක්ෂණය සිදු කරන ආකාරය ඊදී මොනවද ඒ සඳහා අපිට භාවිතා වන මූලධර්ම මොනවද නිගමන මොනවද ඒ වගේම දුවේ පුතේ මේ පරීක්ෂණ වලදී අපි විශේෂයෙන් මතක තබා ගත යුතු සුවිශේෂිත කරුණු කලින්ම අධ්‍යයනය කරලා අපි තියා ගන්නවා කියන්නේ පුතේ අපිට විභාගයට වගේම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා නම් දුවේ පුතේ ඔබට එහිදී ලබා ගන්න තියෙන සියලුම ලකුණු ටික එකතු කරගන්න මේක මහා රුගුලක් වෙනවා පුතේ ඇත්ත වශයෙන්ම ඒක ඔබට සඳහන් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා මේ සඳහා. ඉතින් යාළුවෝ දැනුවත් කරන්න ඔබත් මේ දේ කරගන්න පුළුවන් ඔබටත් ඔබේ මේ ජෛව පද්ධති තාක්ෂණයේ හදාන සියලු දරුවන්ට මේ අවස්ථාව උදා කරලා දෙන්න කටයුතු කරන්න පුළුවන් ඔබටත් දුවේ පුතේ නේද? හොඳයි එහෙනම් අපි බලමු මේ වැඩේ පළවෙනි ප්‍රශ්නෙට යන් අපි. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද දුවේ පුතේ බෙන් අහන්නේ? කේන්ද්‍රාපසාරී පොම්පයක කොටස් හඳුනා ගැනීම බලන්නකො පුතේ කේන්ද්‍රාපසාරී පොම්පයක් කියපුවාම අපි දන්නවා ඔබ දැනටමත් මේ සම්ප්‍රදායික නොවන ජල එසවුම් ක්‍රම යටතේ පුතේ විශේෂයෙන්ම ජල සම්ප්‍රදායික නොවන ජල එසවුම් උපාංග විදිහට අපිට මේ කේන්ද්‍රාපසාරී පොම්ප සහ පිස්ටන් පොම්ප හඳුන්වන්න පුළුවන් දේවද. ඉතින් ඇත්තටම කේන්ද්‍රාපසාරී පොම්පයක් මේ නවීන ජල එසවුම් උපාංග විදිහට පුතේ ජල පොම්ප තමයි ඇත්තටම භාවිතා කරන්නේ අපි. ඉතින් ගෘහස්ත ජල පොම්පයක් ඔබේ නිවසේ තියෙන ජල පොම්පය ඔබට මතක නම් බලන්න හොඳට නිරීක්ෂණය කරන්න මේ දේවල් මේ කොටස් මේකේ අඳුර ගන්න තියෙනවද නිවසක ගෘහස්ත ජලය සපයා ගැනීම අපිට ඉහළින් තියෙන ටැංකියකට හෝ එහෙම නැත්නම් වගා ශේෂ්ත්‍රයකට පුතේ අපිට ජලය ගෙනියන්න අවශ්‍ය වුණාම ගුරුත්වාකර්ෂණයට එරෙහිව නේද පුතේ ජලය ගෙනියන්න අවශ්‍යයි අපිට ජලය ඔසවා ගන්න අවශ්‍යයි පුතේ ලිඳක එහෙම නැත්නම් නේද පුතේ ජල ප්‍රභවයක ඇලක දොලක ගංගාවක වෙන්න පුළුවන් පුතේ මේ තියෙන ජලය අපිට ඉහළින් පිහිටි ටැංකියකට එහෙම නැත්නම් වගා ශේෂ්ත්‍රය කරා ජලය රැගෙන යාම තමයි පුතේ ජලයේ එසවීම කියලා කියන්නේ. ඒ සඳහා භාවිතා කරන නේද පුතේ අපි ගුරුත්වාකර්ෂණයට එරෙහිව නේද පුතේ ජලය අපිට ශේෂ්ත්‍රයකට නැත්නම් ටැංකියකට ලබා ගැනීම සඳහා නේ පුතේ ඇද ගැනීම සඳහා භාවිතා කරන මේ උපකරණයක් තමයි ජල පොම්පයක් කියන්නේ. ඉතින් ඊතරදිත් කේන්ද්‍රාපසාරී පොම්ප ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ අත්‍තරම. අපි විශේෂයෙන්ම මේ පොම්ප අතර අපි බහුලව භාවිතා කරන පොම්ප ආකාරය විදිහට ගෘහස්ත වශයෙන් කේන්ද්‍රාපසාරී පොම්ප භාවිතා කරනවා කාර්මික කටයුතු වල වගේම කර්මාශාලා නිෂ්පාදන ක්‍රියාවලිය වලදී අපි දන්නවා මේ කේන්ද්‍රාපසාරී පොම්ප යොදා ගන්නවා දී පුතේ ඒ වගේම පිස්ටන් පොම්ප භාවිතා කරන අවස්ථාවත් ගැනත් අපිට කතා කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි බලමු අපෙන් අහන්නේ කේන්ද්‍රාපසාරී පොම්පයක කොටස් හඳුනා ගැනීම සහ පොම්පේ ස්ථාපිත කිරීම සිදු කරන ආකාරය පුතේ
පැහැදිලි කරන්න කියන. බලමු මොනවද මේ කේන්ද්‍රාපසාරී පොම්පයක ප්‍රධාන කොටස් සහ කොහොමද අපි මේ කේන්ද්‍රාපසාරී පොම්පයක් යම් ස්ථානයක ස්ථාපිත කිරීම සිදු කරගන්න ආකාරය පිළිබඳවත් මෙතනදී සොයා බලමු. හොඳයි දුවේ පුතේ අපි ඉදිරියට යමු. හොඳයි දරුවනේ අපි නම් බලමු කේන්ද්‍රාපසාරී පොම්පේ කොටස් හඳුනා ගැනීම සහ මේ පොම්පේ ස්ථාපිත කිරීම සිදු කරන ආකාරය කොහොමද කරන්න කියන එක දුවේ පුතේ අපි බලමු. right හැඳින්වීමට යම් පුතේ. බාධාවකින් තොරව ජල පොම්පයක් ක්‍රියාත්මක කිරීමට එහි උපාංග නිසි පරිදි සම්බන්ධ කර මනා ලෙස ස්ථාපිත කළ යුතුයි පුතේ. අන්න බලන්න අපිට ගැටලුවක් බාධාවකින් තොරව ජල පොම්පයක් උපයෝගී කරගෙන නිවැරදිව ජලය පොම්ප කරගන්න නම් දුවේ පුතේ මේ පොම්පීට අදාළ උපාංග නිසි පරිදි සම්බන්ධ කරලා පුතේ ඒ පොම්පය සකස් කරගන්න අවශ්‍යයි. පොම්පීට අදාළ උපාංග තියෙනවනේ පුතේ උපාංග නිවැරදිව සවි කරගන්න අවශ්‍යයි. නිවැරදිව සවි කරගන්න අවශ්‍යයි පුතේ උපාංග. මෙන්න මේ ආකාරයට නිවැරදිව සවි කරගෙන පොම්පේ අපිට ස්ථාවරව ඒ පොම්පේ සවි කරගත්තොත් තමයි පුතේ නිවැරදිව පොම්පේ ක්‍රියාත්මක කරවලා අපිට අවශ්‍ය කාර්ය ජලය ඔසවා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් පුතේ හැඳින්වීම මේ යටතේ බාධාවකින් තොරව ජල පොම්පයක් ක්‍රියාත්මක කරවා ගැනීම නැත්නම් ක්‍රියාත්මක වීම සඳහා එහි උපාංග පොම්පේට අදාළ කොටස් පොම්පේ උපාංග පුතේ නිසි පරිදි සම්බන්ධ කරලා සවි කරලා පුතේ ඒවා මනා ලෙස ස්ථාපනය කළ යුතුයි. මනා ලෙස නිවැරදි ලෙස ස්ථාපනය කිරීම සිදු කරන්න අවශ්‍ය වෙනවා දරුවෝ. එහෙනම් දුවේ පුතේ මෙන්න ක්‍රියාකාරීත්වය අනුව කේන්ද්‍රාපසාරී පොම්ප වර්ග දෙවර්ගයක් තියෙනවා පුතේ. ඔබට මතකද? සෝපූර්ණේ වන පොම්ප සහ සෝපූර්ණේ නොවන. පාකපාටේ සිට චූෂණ නලයේ තුලත් ඒ වගේම ස්වපිල කුටීරය තුල වාතය ඉවත් කර ගනිමින් ස්වයංව ජලය පොම්ප කර ගැනීමට හැකි පොම්ප කියනවා දුවේ පුතේ අපි මේ සෝපූර්ණේ වන පොම්ප කියලා. සෝපූර්ණේ නොවන පොම්ප සඳහා අපි මුලින් ජලය පිරවිය යුතුයි දරුවනේ. ජලය වාතය ඉවත් කර ගනිමින් ස්වයංව ජලය පොම්ප කර ගැනීමට නොහැකි පොම්ප තමයි සෝපූර්ණේ නොවන පොම්ප කියන්නේ. එවැනි පොම්ප වලට අපි ජලය පිරවීම සිදු කරන්න අවශ්‍ය වෙනවා ප්‍රථමයෙන්ම. ඊට පස්සේ තමයි ජලය පොම්ප කිරීම සිදු වෙන්නේ. එහෙනම් ක්‍රියාකාරීත්වය අනුව කේන්ද්‍රාපසාරී පොම්ප ආකාර දෙක මොකක්ද කියලා අහුවොත් දුවේ පුතේ ඔබට සෝපූර්ණේ වන සහ සෝපූර්ණේ නොවන. මම හිතන්නේ තාමත්ම පැහැදිලි ඒ අවබෝධය නිර්වුල්ව අවශ්‍ය වෙනවා දරුවනි. එහෙනම් අපි ඉදිරියට යමු. ප්‍රින්සිපල් එක මූල ධර්මයට යනවා අපි. කේන්ද්‍රාපසාරී පොම්පේට අදාළ මූල ධර්මයේ බලන දුවේ පුතේ ඔබ දන්නවද දැන්ටමත් කියන? ඔබ දැන්ටමත් මූල ධර්මයේ ලියලා තියෙනවද දුවේ බලන්න දුවේ පුතේ? ප්‍රායෝගික පරීක්ෂණයේදී ස්පොට් ටෙස්ට් එකකදී මේ රූපේ දීලා කේන්ද්‍රාපසාරී පොම්පේක මූල ධර්මයේ සඳහන් කරන්න කියලා අහන්න පුළුවන්. මේ පොම්පේ හඳුනා ගන්න. මේ උපාංගය හඳුනා ගන්න කියලා පුතේ මේ උපකරණය හඳුනා ගන්න කියලා කෙලිම පොම්පයක් දීලා තියෙන්න පුළුවන්. නැත්නම් පොම්පේ කොටසක් දීලා දෙන්න පුළුවන්. කොමන උපකරණයකට උපාංගයට අයත් කොටසක්ද මේක කියලා ඉම්පෙලරයක් විතරක් ගලවලා දීලා තියෙන්න පුළුවන්. ඉම්පෙලර් එකක්. ඉතින් අපි අනිවාර්යයෙන්ම මෙයා කේන්ද්‍රාපසාරී පොම්පයක් කියලා ලියලා මේ විනාඩි 2 ඇතුළත අපෙන් අහනවා එහෙනම් තවත් කොට ප්‍රශ්න දෙකක් විතර බොහෝ විට අහනවා. මේ මූල ධර්මයේ සඳහන් කරන්න කියලා. මේ බලන්න එහෙනම් මේක විනාඩියෙන් අපිට ලියන්න පුළුවන් හැකි ඉක්මනින් බලන්න මොකද්ද මූල ධර්මය කියලා. සංවෘත කුටීරයක් තුල පාජකයක් පුතේ ඉම්පිලර් එකක්. දැති සහිත රෝදයක්. කරකැවීමෙන් ඇතිවන කේන්ද්‍රාපසාරී බලයේ හේතුවෙන් අපි දන්නවා වෘත්තාකාරව ගමන් කරන වස්තුවක මේ භ්‍රමණය වෙන වස්තුවක වෘත්තාකාරව චලිතය වෙන ගමන් කරන වස්තුවකින් කේන්ද්‍රයෙන් ඉවතට බලයක් ඇති වෙනවා. කේන්ද්‍රයෙන් ඉවතට බලයක් ඇති කරනවා. අන්නේ කේන්ද්‍රයෙන් ඉවතට ඇති කරන බලය තමයි දුවේ පුතේ අපි කියන්නේ කේන්ද්‍රාපසාරී බලය කියලා. මෙන්න මේ කේන්ද්‍රාපසාරී බලයයි දරුවනේ කේන්ද්‍රාපසාරී පොම්පයක ජලය පොම්ප කිරීම සඳහා උපයෝගී කරගන්න. එහෙනම් පුතේ මේ කේන්ද්‍රාපසාරී බලය හේතුවෙන් කේන්ද්‍රයේ ඇතිවන අඩු පීඩනය නිසා පුතේ කේන්ද්‍රයේ ඇතිවන අඩු පීඩනය නිසා පුතේ පාජකයේ කේන්ද්‍රයේ දෙසට යොමු වුණු මේ ඉම්පිලරේ නැත්තම් මේ පාජකයේ කේන්ද්‍රයේ දෙසට යොමු වන පරිදි කවුද චූෂණ නලයක් ඔස්සේ පුතේ වායුගෝලීය පීඩනය යටතේ වූ ජලය මොකද වෙන්නේ ඉහළට ඇදීම සිද්ධ වෙනවා. ජලය ඉහළට ඇදීම සිද්ධ වෙනවා දුවේ. ඒකයි මූල ධර්ම. පුතේ මේ ජලය සංවෘත කුටීරයේ පරිධියට සවි කළ මේ කුටීරයේ තුල මේ කුටීරයේ පරිධියට සවි කළ පිටාර නලයක් තුලට පාජකයේ විසින් යොමු කරනවා. පිටාර නලයකින් තමයි ජලය විසර්ජනය කරන්නේ. පරිධියට සවි කළ පිටාර නලයකින්
මේ ජලය පුතේ එළියට විසික් කරලා දානවා, එළියට ඉවත් කරලා දානවා. විසර්ජනය කරලා දානවා. එහෙනම් පැහැදිලි දරුවන්ට. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍යමය ක්‍රියාවලිය අපිට ආදර්ශනීය කිරීම සඳහා මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික බලන්න පුතේ. හොඳයි පුතේ, එහෙනම් අපිට ප්‍රධාන වශයෙන් කේන්ද්‍රාපසාරී පොම්පයක් අවශ්‍ය වෙනවා දරුවනේ. සුදුසු පාද කපාටයක්, ෆුට් වෑල් එකක් අවශ්‍යයි දරුවනේ. පාද කපාටයක්, ඊට අමතරව පොම්පේට සරල නල හා උපාංග, රේජිව් පුලර් එකක් වගේම දරුවනේ මෙකැනිකල් ටූල් බොක්ස් එකක් අවශ්‍යයි. අපිට මේ ටූල් බොක්ස් එක ටූල් බොක්ස් එකකින් අපිට අවශ්‍ය කරන්නේ කොටස් සම්බන්ධ කරගන්න අවශ්‍ය කරන උපකරණ අවශ්‍ය වෙනවා. ටූල් බොක්ස් එකේ දේවල් තියෙනවා දරුවනේ. අපිට මෙකැනිකල් ටූල් බොක්ස් එකකුත් ඊට අමතරව අවශ්‍ය වෙනවා. ඒවා සම්බන්ධ කරගන්න කටයුතු කරන්න අවශ්‍ය කරන උපකරණ සහිත ටූල් බොක්ස් එක අවශ්‍ය වෙනවා. ක්‍රමවේදයට යන්න. කේන්ද්‍ර ප්‍රසාරී පොම්පේ විදුලි මෝටරේ කොටසක් තියෙනවා පුතේ. මෝටර එකක් තියෙනවා. මෝටරේ කරකැවෙනකොට තමයි මෝටරේට සම්බන්ධ ඇක්සලේනේ දණ්ඩ කරකැවෙනකොට ඊට සම්බන්ධ පාජකයේ භ්‍රමණය වෙනවා නේද පුතේ? එහෙමයි ක්‍රියාත්මක කරන්නේ. ඉස්සලා මෝටරේ ක්‍රියාත්මක වෙනවා. මෝටරේ ක්‍රියාත්මක කරන තමයි මෝටරේට සම්බන්ධ දණ්ඩක්, අක්ෂ දණ්ඩක් තියෙනවා. ඒකටයි සම්බන්ධලා තියෙන මේ දැති සහිත රෝදේ නැත්නම් පාජකයේ දුවල පුතාලා දන්නවා. එහෙනම් දුවේ පුතේ කේන්ද්‍රාපසාරී පොම්පේ මේ විදුලි මෝටර කොටස සහ ජල පොම්ප කොටස පළමුව වෙන්වෙන්ව හඳුනා ගන්න ඕන. අන්න බලන්න. කේන්ද්‍රාපසාරී පොම්පේ විදුලි මෝටර කොටස, විදුලි මෝටරේ කොටසයි අපි ජල පොම්ප කොටසයි පළමුව වෙන්වෙන්ව ඔබ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. කො දැන් ඔබෙන් අහනකොට මේක මේ පෙන්නන්න මේ මෝටරේ විදුලි මෝටරේ ඒ වගේම ජල පොම්පේ කොටස. විදුලි මෝටරේ කොටස තියෙනවා වෙනම, ජල පොම්පේ කොටස තියෙනවා. ඒවා අපි වෙනම හඳුනා ගන්න අවශ්‍ය වෙයි. එහෙනම් පුතේ කේන්ද්‍රාපසාරී පොම්පේ විදුලි මෝටර කොටස සහ ජල පොම්ප කොටස පළමුව වෙන්වෙන්ව හඳුනා ගන්න. ඊට පස්සේ පොම්ප කොටසේ කොපුව කේසින් කොටස ඉවත් කරනවා. මුලින්ම අපි මේකේ පොම්පේ කේසින් එක අයින් කරන්න ඕනේ. කොපුව ආවරණය. කසුව කොපුව නැත්නම් ආවරණේ කේසින් එක පුතේ අයින් කරන්න ඕනේ. අක්ෂ දණ්ඩ සම්බන්ධ කර ඇති පාජකයේ ගලවා එහි වර්ගය හඳුනා ගැනීම. අන්න මං කිව්වේ මෝටරේට සම්බන්ධ මෝටරේ ක්‍රියාත්මක වෙනකොට අපි දන්නවා ඇක්සලේ අක්ෂ දණ්ඩ කරකැවෙනවා. අක්ෂ දණ්ඩට තමයි මොකද්ද? සවි කරලා තියෙන පාජකේ නැත්නම් ඉම්පිලර් එක. එහෙනම් අක්ෂ දණ්ඩට සම්බන්ධ කරලා තියෙන පාජකේ ගලව ගන්න ඕනේ. ඉම්පිලර් එක ගලව ගන්න ඕනේ. මේ ඉම්පිලරේ ගලවලා එහි වර්ගය හඳුනා ගැනීම. ඔබට මතකද ඉම්පිලර් ගත්තාම පුතේ මේ ඉම්පිලර් වර්ග තියෙනවා. සම්පූර්ණයෙන් වැසුණු ඉම්පිලරය සහිත, අඩක් වැසුණු ඉම්පිලරය සහිත, විවෘත ඉම්පිලර සහිත කියලා ඔබට මතකද දුවේ පුතේ? මේ ඉම්පිලර වර්ග ගැන අපි සිද්ධාන්ත පාඩම් වල තියෙන ගත්තා නම් ඔබට මේ දේ හොඳට මතක තියාගන්න ඕන පුළුවන් වෙනවා. වැසුණු ඉම්පිලරය සහිත ඈ පුතේ. ඒ වගේම විවෘත ඉම්පිලර සහිත, අර්ධව වැසුණු ඉම්පිලර සහිත ඉම්පිලරේ තියෙන දරුවෝ. නම් මේ ඉම්පිලර හඳුනා ගන්න පුළුවන් ඉම්පිලර වර්ගය හඳුනා ගන්න අවශ්‍ය වෙනවා දුවේ පුතේ. ඊට පස්සේ අනෙකුත් ප්‍රධාන කොටස් ඒවායේ කාර්යයන් හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. ජල පොම්පේට අදාළ අනෙකුත් ප්‍රධාන කොටස් වගේම පුතේ ඒ එක් එක් කොටස් වල කාර්යයන් හඳුනා ගැනීම අපිට අතිශයින්ම වැදගත් වෙනවා. ඒක හොඳින් මතක තියාගන්න. ඒ දේ ඔබ විසින් කළ යුතුයි දුවේ පුතේ ප්‍රායෝගික පරීක්ෂණයකදී. මෙන්න බලන්න අපි මේ කොටස් ටික මෙන්න ඉම්පිලර් එක තියෙනවා. මේ බලන්න. මෙන්න මේ අක්ෂ දණ්ඩට සම්බන්ධ ඉම්පිලර් එක ගලවගෙන පුතේ මේ බලන්න. මම මේ ඉම්පිලරේට අදාළ මේ කළු ඉර මත රතු පාටින් මේ විදිහට මම නිල් පාටින් බලන්න ඊහිසක් යොදනවා ඉම්පිලරේට දරුවනේ. මේ බලන්න. ඊට පස්සේ මේ බලන්න මම මේ අක්ෂ දණ්ඩ දෙසට ඊහිසක් යොදන්නම් නිල් පාටින් අක්ෂ දණ්ඩ. ඈඳුම තියෙනවා පුතේ ඊට සම්බන්ධ ඈඳුම. මේ බලන්න. මෙතන තියෙනවා ඈඳුම, එතෙන්ට මම ඉතලයක් යොදන්න. මුද්‍රාව තියෙනවා දරුවනේ, සීල් එක මුද්‍රාව තියෙනවා. ඊට පස්සේ මෙතන බෙයාරින් තියෙනවා. බෙයාරින් තියෙනවා. මෙන්න කේසින් එක කොපුව තියෙනවා. බලන්න ඉම්පිලරයේ විවෘත ඉම්පිලර තියෙනවා පුතේ නේද? වැසුණු ඉම්පිලරයේ සහිත තියෙනවා. මේ දරුවනේ අර්ධව වැසුණු ඉම්පිලර තියෙනවා. ඉතින් අපිට මේ අක්ෂ දණ්ඩ ගලවලා අක්ෂ දණ්ඩට සම්බන්ධ ඉම්පිලරේ ගලවලාගෙන ඉම්පිලරේ වර්ගය හඳුනා ගන්න පුළුවන්. ඒකයි මෙතන විශේෂයෙන් මට කියන්න අවශ්‍ය වෙන්නේ. මේක හොඳට පේනවා ඉම්පිලරේ මොකක්ද කියන එක වර්ගය ගලව ගත්තාම අපිට ඒක බලන්න පුළුවන් දරුවෝ. හොඳයි. කේසින් එකක් තියෙනවා කොපුව.
ජල මුද්‍රාව පාජකයකට සවි කිරීම. මේ ජල මුද්‍රාව පාජකයට සවි කිරීම. පාජකයේ නැවත අක්ෂ දණ්ඩට එකලස් කිරීම පුතේ මේ බලන්න පාජකයේ නැවත මේ අක්ෂ දණ්ඩට මේ තියෙන අක්ෂ දණ්ඩට පුතේ මේ පාජකයේ එකලස් කරන්න පුළුවන්. පොම්පේ කවරය එකලස් කිරීම කලවපු කවරේ නැවත එකලස් කරලා සකස් කරන්න ඕනේ. පොම්පේ නිසි පරිදි ස්ථානගත කරන්න ඕනේ පුතේ. ඊට පස්සේ පොම්පේ ඇතුළු මුව ඉන්ලට් හා පිටාරමුවට අවුට්ලට් එකට සුදුසු නල හමු ෂොකට් සවි කරන්න නල හමු ෂොකට් සවි කිරීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. වැඩි අපි ක්‍රියාවලිය සිදු කරගන්න යන්නේ. හරි එතෙන්දකම් පැහැදිලි දරුවෝ. චූෂණ නලයට සුදුසු දිගකින් යුත් මීටර 1-2ක් පමණ ප්‍රමාණයේ නලයක් සම්බන්ධ කරනවා. චූෂණ නලයේ විදිහට අපි සම්බන්ධ කරනවා. චූෂණ නලයේ විදිහට සුදුසු නලයක් ඊට ගැලපෙන චූෂණ නලයට සුදුසු දිගකින් යුක්ත මීටර 1-2ක් ප්‍රමාණයේ නලයක් සම්බන්ධ කරගන්නවා. මේ ක්‍රියාවලිය ආදර්ශණය කරන්න යන්නේ අපි. පාදස්ත කපාටයේ දක්වා චූෂණ නලය ජලයෙන් පිරවීම. අන්න. පාදස්ත පා කපාටයේ පුට් වෑල් එක දක්වා මොකද කරන්නේ? චූෂණ නලයේ ජලයෙන් පිරවීම වායු බුබුලු සියල්ල ඉවත් වන පරිදි. ඊට පස්සේ නිවැරදිව විදුලි සැපයීම සම්බන්ධ කළා. නිවැරදිව විදුලි සැපයීම සම්බන්ධ කළා පොම්පය ක්‍රියාත්මක කරවීම. අපි අඛණ්ඩ ජල සැපයීමක් ලැබෙයිදයි නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. අන්න බලන්න. අඛණ්ඩ ජල සැපයීමක් ලැබෙනවද කියලා අපිට දැන් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ විදිහට සම්බන්ධ කරගෙන ඉවරලා. ඔබට කරන්න පුළුවන්. දැන් ඔබට මේක කරන්න පුළුවන් දුවේ පුතේ. ඒකයි වෙන්න ඕනේ. ඒකයි වේල පහ කරන්නගේ වැදගත්කම. දැන් විභාගෙට මේ සම්බන්ධ මෙතෙන් දෙනකන් කොටසක් ඇහුවොත් බහුවර්ණ මාදිලී ප්‍රශ්නිකාරී ව්‍යුහගත මාදිලී ප්‍රශ්නිකාරී උත් අපිට කෙරීම පිළිතුරට සපය ගන්න පුළුවන්. පහසු කරලා තියෙන දුල පුතාලට එනවා. ඔන්න විශේෂ කරුණු වලට යනවා. ඒ පරීක්ෂණයට අදාළ විශේෂ කරුණු වලට යන දුවේ පුතේ අපි. බලමු මොනවද විශේෂ කරුණු කියලා. එහෙනම් චූෂණ නලයේ පොම්පේ ඇතුළු මුව ඉන්ලට් සම්බන්ධ කරන ස්ථානයේ සිට ලම්බකව ඍජුව සම්බන්ධ වෙන්න ඕනේ. ලම්බකව ඍජුව සම්බන්ධ වෙන්න ඕනේ. මේ බලන්න. පොම්පේ මෙහෙම තියෙනවා නම් මේ බලන්න. මේ බලන්න චූෂණ නලය. ඊට පස්සේ පැත්තෙන් සහ මේ බලන්න විසර්ජක නලය මෙහෙම ඉහළින්. චූෂණ නලය. පැත්තෙන් හා ඉහළින් මේ බලන්න මේක චූෂණ නලය. චූෂණ නලය මෙයා කවුද? විසර්ජන නලය. එතකොට මොකද්ද කියන්නේ? චූෂණ නලයේ පාදස්ත කපාටයට වාතය ඇතුළු නොවනසේ හොඳින් බලන්න අපි උඩට ටිකට කතා කරමු. මේ බලන්න නැතහොත් චූෂණ නලය තුළ බලන්න මේ මුලින්ම කරන් තියෙන විශේෂ කරුණු. චූෂණ නලය පොම්පේ ඇතුළු මුව මේ පොම්පේ ඇතුළු මුව. ඉතින් පොම්පේ ඇතුළු මුව. පොම්පේ බලන්න චූෂණ නලය පොම්පේ ඇතුළු මුව ඉන්ලට් මෙතන ඉන්ලට් එක. ඇතුළු මුව සම්බන්ධ කරන ස්ථානයේ සිට ලම්බකව මේ මෙතන ලම්බකයිනේ පුතේ. මෙතන මේ චූෂණ නලය මෙතන ලම්බකයිනේ. ලම්බකව හා මේ ඍජුව සම්බන්ධ කරන්න ඕනේ. ලම්බකව හා ඍජුව සම්බන්ධ කරන්න. චූෂණ නලයේ මේ ඇතුළු මුවට මේ බලන්න. චූෂණ නලයේ පොම්පේ ඇතුළු මුවට සම්බන්ධ කරන ස්ථානයේ සිට ඇතුළු මුවට සම්බන්ධ කරන ස්ථානයේ ඉඳන් ලම්බකයිනේ. ලම්බකව හිතන් සිට මේ ඍජුව සම්බන්ධ විය යුතුයි. නැතහොත් චූෂණ නලය තුල වාතයේ සිරවි ජල සැපයීම අඩාල වෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? චූෂණ නලය තුල වාතයේ සිර වෙලා ජල සැපයීම මොකද වෙන්නේ? අඩාල වෙන්න පුළුවන්. ජල සැපයීම අඩාල වෙනවා. චූෂණ නලය හා පාදස්ත කපාටය පාද කපාටයේ පුට් වෑල් එක පහලින් තියෙන මේ තියෙන චූෂණ නලය. චූෂණ නලය හා පාදස්ත කපාටයේ වාතයේ ඇතුළු නොවනසේ හොඳින් මුද්‍රා වෙලා සීල් වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. මතක තියාගන්න. චූෂණ නලයයි මේකේ පුට් වෑල් එක පහලින් තියෙන්නේ පාදස්ත කපාටේ. චූෂණ නලයයි පුට් වෑල් එකයි පාදස්ත කපාටයයි හොඳින් සීල් වෙලා තියෙන්න ඕනේ පාදස්ත කපාටේ. පාදස්ත කපාටේ පුට් වෑල් එක.
මතක තියාගන්න. චූෂණ නලයයි මේ පාදස්ත කපාටයයි චූෂණ නලය හා පාදස්ත කපාටය වාතයට ඇතුළු නොවනසේ මේ තුළට මේ අතරට වාතය ඇතුළු නොවනසේ හොඳින් සීල් වෙලා තියෙනවා. ඝර්ෂණය අධික වීම නිසා එල්බෝ ආකාර නල උපාංග අපි දන්නවා නලයක් තුලින් ජලය ගමන් කිරීමේදී අභ්‍යන්තර බිත්ති වලින් ඇතිවන ඝර්ෂණය වගේ මේ නැමි තුලින් ඒ වගේම කරාමවල නිදරු ජල සැපයුම් කරාම නැමි තුලින් ගමන් කරනකොට ඝර්ෂණයක් ඇති වෙන්න පුළුවන් පුතේ. මේ නිසා ඝර්ෂණය අධික වීම නිසා මේ එල්බෝ නැමි යොදා ගන්න ඕනේ. එල්බෝ ආකාර නල උපාංග චූෂණ නල සඳහා භාවිතා කරන්න නැහැ. භාවිතා නොකරනු ලබන අතර බෙන්ඩ් ආකාරයේ උපාංග පමණයි භාවිතා කරන්න. බෙන්ඩ් එක අන්න බලන්න. එල්බෝ නල මගින් අපි දන්නවා නැමි වලින් මොකද වෙන්නේ? ඝර්ෂණය අධික වීම නිසා තමයි එල්බෝ ආකාර නල උපාංග චූෂණ නල සඳහා භාවිතා නොවන අතර බෙන්ඩ් ආකාරයේ උපාංග පමණයි භාවිතා කරන්නේ. අහන්න පුළුවන්. ඇයි බෙන්ඩ් ආකාරයේ උපාංග පමණක් භාවිතා කරන්න කියලා? මේ ඇතිවන ඝර්ෂණ බලය අවම කර ගැනීම සඳහා. අපි දන්නවා නැමි එල්බෝ ආකාර නල මගින් අපිට ඝර්ෂණය ඇති වෙන්න පුළුවන් පුතේ. මේ ජලය ගමන් කරනකොට ඒ අතරින් අපි දන්නවා මේ බිත්ති වලින් වගේම ගමන් කරන නලවල බිත්ති මගින් වගේම අපි දන්නවා මේ නැමි මගින් එල්බෝ මගින් වගේම මේ ජල කරාම මගින් ජල නේද දරුවනේ අපිට මේ ඝර්ෂණය ඇති වෙන්න පුළුවන්. ඒ අනුව තමයි ප්‍රධාන ඝර්ෂණ හානිය මුළු ඝර්ෂණ හානිය ගන්න කරන්නේ. ඒක නිසා ඝර්ෂණය අධික වීම නිසා දරුවනේ අපි එල්බෝ ආකාර නල උපාංග චූෂණ නල සඳහා භාවිතා කරන්නේ නැහැ. නමුත් චූෂණ නල සඳහා අපි භාවිතා කරන බෙන්ඩ් ආකාර උපාංග පමණයි භාවිතා කරන්න. බෙන්ඩ් ආකාර උපාංග පමණයි මෙහිදී චූෂණ නල සඳහා අපි භාවිතා කිරීම සිදු කරන්නේ දරුවෝ. හොඳයි. දෙවනි ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ ගැටලුවටයි දුවේ පුතේ අපි යන්නේ පිස්ටන් පොම්ප ගැන. කේන්ද්‍රාපසාරී පොම්ප වලට අදාළව අපි දුවේ පුතේ කතා කරා. දැන් පිස්ටන් පොම්ප වලට අදාළව ගැටලුවටයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. බලන්න. රූප සටහන් ආකෘති ආධාරයෙන් පිස්ටන් පොම්පයක කොටස් සහ ක්‍රියාකාරීත්වය විස්තර කිරීම සිදු කරන ආකාරය පුතේ පැහැදිලි කරන්න යන්නේ. පිස්ටනයක් හැඩලය ක්‍රියාත්මක කරවීමේදී පිස්ටනයක් ඉහළ පහළ ගමන් කිරීම මගින් මේ දරුවනේ ජලය ඇතුල් වෙලා මේ දරුවනේ ඒ ජලය පිටවීම සම්බන්ධයෙන් කතා කරන්න නලලින් ඔබට මතකයි ටියුබ් වෙල් එක. ඔබේ පාසලේ හෝ ඔබ යම් කිසි ස්ථානයක දැකලා ඇති නලලින්ක් ඒ ටියුබ් වෙල් එක මේ අපි දන්නවා හැඩලේ දණ්ඩට සම්බන්ධ පිස්ටනය ඉහළ පහළ කිරීමයි කරන්නේ. නලයේ වේගයෙන් ගහලා ගිහිල්ලා ඉදිරියෙන් අපි කවුරුහරි නලයකින් වතුර බොන්න වතුර ගන්න යනවා දෙන්නෙක් ඕනේ අපිට. නැත්නම් එක්කෙනෙක් නම් අපි මොකද කරන්නේ? භාජනීය තියලා අපි පිටිපස්සෙන් නලයේ ඉහළ පහළ හැඩලේ ක්‍රියාත්මක කරනකොට තමයි ජලයේ විසර්ජනය වීම ජලයේ පිටවීම සිදු වෙන්නේ. දැන් අපිට වතුර භාජනිකුත් නැත්නම් අතින් වතුර බොන්න ඕන නම් අපි මොකද කරන්නේ? වේගයෙන් හැඩලේ ක්‍රියාත්මක කරලා ටක් ගාලා ඉස්සරහට දුවලා අර නලයෙන් වතුර අරගෙන බොනවා. නැත්නම් මොන හොද ගන්න අපිට කරන්න පුළුවන්. ඔබ තනියම මේ වැඩි ඕන තරම් දුර පුතාලා කරලා ඇති. ඉතින් එහෙනම් බලන්න අපි කතා කරන්න යන්නේ පුතේ රූප සටහන් නැත්නම් ආකෘති ආධාරයෙන් අපි පිස්ටන් පොම්පයක කොටස් සහ ක්‍රියාකාරීත්වය විස්තර කිරීම සිදු කරන ආකාරය දුර පුතාලට පැහැදිලි කරන්න යන්නේ. අපි යමු. හැඳින්වීම. ජල ප්‍රභවයක තියෙන ජලය එසවීමට පුතේ. ජලයේ එසවීම කියන්නේ මොකද්ද පුතේ? ඉහළින් තියෙන ටැංකියකට හෝ ඉහළින් පවතින වගා ශේෂ්ත්‍රයකට නිදරුවනේ ජලය ගෙන යාම තමයි පුතේ ජලයේ එසවීම කියලා කියන්නේ. කොහේ ඉඳලාද? ජල ප්‍රභවයක සිට. එකක් කියන්න බෑ පුතේ. ජල ප්‍රභවය මොකද්ද පුතේ? ලිඳක්, ඇලක්, දොලක්, ගංගාවක්, විලක්, පොකුණක් වෙන්න පුළුවන් පුතේ. ජල ප්‍රභවයක සිට ඊට ඉහළින් තියෙන ටැංකියකට හෝ ඉහළින් තියෙන වගා ශේෂ්ත්‍රයකට ජලයේ සැපීම තමයි පුතේ ජලයේ එසවීම කියලා කියන්නේ. එහෙනම් පුතේ ජල ප්‍රභවයක ඇති ජලයේ එසවීමට හෝ අවශ්‍යතාවයේ අනුව ජලයේ පීඩනය වැඩි කර ගැනීමට භාවිතා කරන්න පුළුවන් ද්‍රාව යන්ත්‍ර අතර පිස්ටන් පොම්පයද ඉතාමත් වැදගත් වෙනවා පුතේ. මොකද්ද පුතේ? ජල ප්‍රභවයක ඇති ජලයේ එසවීමට හෝ අවශ්‍යතාවය අනුව මොකද්ද? ජලයේ පීඩනය වැඩි කර ගැනීමට පුතේ භාවිතා කළ හැකි ද්‍රාව යන්ත්‍ර අතර පිස්ටන් පොම්පයත් ඉතාමත් වැදගත් ස්ථානයක් ලබා ගන්නවා. වැදගත් තැනක් උසවෙනවා. right. ප්‍රින්සිපල් එකට යන්න. සිලින්ඩරාකාර කුටීරයක් තුල මොන කුටීරයක්ද පුතේ? සිලින්ඩරාකාර කුටීරයක් තුල මේ බලන්න පුතේ. සිලින්ඩරාකාර කුටීරයක් තුල පුතේ
පිස්ටනයක් මේ බලන්න දරුවනේ. පිස්ටනයක් ඊට සම්බන්ධ අපි දක්ක හැන්ඩලයක් තියෙනවනේ. පිස්ටනයක්. මේ තියෙන පිස්ටනය. මේ සිලින්ඩරය. සරල පිස්ටන් එක. ඊට සම්බන්ධ දණ්ඩක් තියෙනවා. දණ්ඩ සම්බන්ධලා තියෙන හැන්ඩලයකට. හැන්ඩලේ ඉහළ පහළ කරනකොට තමයි පිස්ටනයේ සිලින්ඩරය තුල ඉහළ පහළ ගමන් කිරීම නිසා ජලය ඇද ගැනීම සිද්ධ වෙලා ජලයේ පිටාර නලිය ඔස්සේ ඉවත් කිරීම සිදු වෙනවා. එහෙනම් සිලින්ඩරාකාර කුටීරයක් තුල පිස්ටනයක් ඔබ චලනය කරනවා ඉහළ පහළ චලනය කිරීම. මගින් මේ තුල යාන්ත්‍රිකව රික්තකයක් ගොඩනගලා සිලින්ඩරය තුල යාන්ත්‍රිකව රික්තකයක් ගොඩනැගීමෙන් දරුවනේ ඒ තුලට ජලය ගලා ඒමට සලස්වනවා. ඒකයි ප්‍රින්සිපල් එක මූලධර්මයේ දැන් ඔබට මතකයි. සිලින්ඩරයක් තුල පිස්ටනයක් ඔබම ගමන් කිරීමෙන් පුතේ ඒ ටික ඒ තුල මොකද්ද කරන්නේ? යාන්ත්‍රිකව රික්තකයක් ගොඩනගලා සිලින්ඩරය තුල ඒ තුලට ජලය ගලා ඒමට සලස්වනු ලබනවා පුතේ. ඒකයි පිස්ටන් පොම්පයක මූලධර්මය වෙන්නේ. එහෙනම් පුතේ ඉන්පසුව ඒ තුල පීඩනය වැඩි කිරීමෙන් සිලින්ඩරය තුල පීඩනය වැඩි කිරීමෙන් පුතේ මොකද කරන්නේ? මේ ජලය පිටතට තල්ලු කිරීම සිදු කරනු ලබන. සිලින්ඩරය තුල පීඩනය වැඩි කිරීම මගින් පුතේ ජලය සිලින්ඩරය තුලට ඇදගත් ජලය පිට කිරීමක් සිලින්ඩරයෙන් පිට කිරීමක් සිද්ධ වෙනවා දරුවනේ. ඒකයි පුතේ පිස්ටන් පොම්පයක මූලධර්මය වෙන්නේ. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය පිස්ටන් පොම්පයක් අවශ්‍ය වෙනවා පුතේ මේ සඳහා ජලය අවශ්‍යයි. මොනවද පුතේ දරුවනේ? අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය පිස්ටන් පොම්පයක් සහ ජලය. පිස්ටන් පොම්පයක් හා ජලය අවශ්‍ය වෙනවා. මෙන්න ක්‍රමවේදය. බලන්න පිස්ටන් පොම්පයක ප්‍රධාන කොටස් සහ ඒවායේ කාර්යයන් හඳුනගන්න. පිස්ටන් පොම්පයක ප්‍රධාන කොටස් ටික නම් කරමු පුතේ. මේ තියෙන්නේ පුතේ මේ පිස්ටනයනේ පිස්ටනය දණ්ඩට සම්බන්ධ කරලා ඒ දණ්ඩ සම්බන්ධ වෙලා තියෙනවා හැන්ඩලයකට. මෙන්න හැන්ඩලය. මං ඊ හිසකුත් යොදන්නම් ඉතින්. මෙන්න පිස්ටනය ක්‍රියාත්මක කරන මේ දණ්ඩ පුතේ. මෙන්න පිස්ටනය ක්‍රියාත්මක කරන දණ්ඩ. මේ තියෙන්නේ පුතේ සිලින්ඩරය. මේ පිටතින් තියෙන්නේ සිලින්ඩරය. මේ තියෙන්නේ පුතේ මෙතන පිටාර කපාටේ මේ බන්නේ. මෙතන තියෙනවා පිටාර කපාටේ පුතේ. පිටාර කපාටේ. මේ මෙතන මේ තියෙන පුතේ චූෂණ කපාටේ මේ චූෂණ කපාටේ. මෙන්න තියෙනවා පිස්ටනය මේ බලන්න. පිස්ටනය තියෙනවා දරුවෝ. මේ ජලය පිටාර නලය ජලය පිටතට පැමිණෙන පිටාර නලයයි දුවේ පුතේ මේ තියෙන්නේ. රයිට් මේ තියෙනවා මේකේ පියන. සිලින්ඩරය සම්බන්ධ පියන. මෙතන තියෙනවා දරුවනේ මේ ජලයේ ප්‍රභවී නම් ඇදී එන නලය නැත්තම් චූෂණ නලය. මේ චූෂණ නලය. ඔය විදිහට කොටස් ටික නම් කරන්න වගේම එක් එක් කොටස් වල කාර්යයන් සඳහන් කිරීමට හැකි වෙන්න ඕනි පුතේ. පිස්ටනයේ ක්‍රියාත්මක කිරීම පිස්ටනයේ ඉහළ පහළ නැත්නම් පිස්ටනයේ මේ තුල චලනය වීම කරවීම සඳහා පුතේ මේ අපිට හැන්ඩලේ වැදගත් වෙනවා. පිස්ටනයේ ඔබම ගමන් කරන්න ඉහළ පහළ ගමන් කරවන්න ක්‍රියාත්මක කරන හැන්ඩලේ ක්‍රියාකාරීත්වය පුතේ පිස්ටනයේ දණ්ඩට සම්බන්ධ පිස්ටනයේ ක්‍රියාත්මක කරන දණ්ඩ සම්බන්ධලා තියෙන හැන්ඩලේ ඉහළ පහළ කිරීම මගින් තමයි පුතේ පිස්ටනයේ මේ සිලින්ඩරය තුළ ඔබ චලනය කර ගැනීම සිදු කරන්න පුළුවන්. සිලින්ඩරය තමයි පුතේ මේ දේවල් දරාගෙන සිටින්නේ. පිස්ටනයේ මේ සිලින්ඩරය තුළ තමයි මේ දේවල් හදවලා තියෙන සිලින්ඩරේ ක්‍රියාකාරීත්වය අපිට ලියන්න පුළුවන්. පිටාර කපාටය මගින් තමයි පුතේ අපි දන්නවා මේ ජලය සිලින්ඩරේ ඉහළට මෙතනින් ගමන් කිරීම සිදු වෙන්නේ පිටාර කපාටය මගින් පුතේ. පිටාර කපාටය මගින් ගමන් කිරීම සිදු වෙන්නේ. චූෂණ කපාටය මගින් තමයි පුතේ මේ ජල ප්‍රභවී ඉඳන් චූෂණ නලයේ සිට ජලය සිලින්ඩරය තුළට ඇදී ඒම සිදු වෙන්නේ චූෂණ කපාටේ විවෘත වුණාට පස්සේ. චූෂණ කපාටේ විවෘත වීමත් සමග. ඒතර පිටාර කපාටේ හරහා අපි දන්නවා මේ සිලින්ඩරය තුළ තියෙන වාතය මොකද වෙන්නේ? ඉවත් වීම සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ පිටාර කපාටේ වැදගත්කමුත් ලියන්න පුළුවන්. චූෂණ නලයේ හරහා තමයි පුතේ මේ ජල ප්‍රභවී ඉඳන් ජලයේ ඇදීම සිද්ධ වෙන්නේ. පිස්ටනේ කාර්ය කිව්වා පිටාර නලයේ කාර්ය තමයි පුතේ ජලය පිටාර නලයේ හරහා තමයි ජලයේ ඉවත් කිරීම සිදු වෙන්නේ. පිටතට ගමන් කිරීම සිදු වෙන්නේ පිටාර නලයේ හරහා. මේ පියන මේක ආවරණය කරමින් තියෙන පියන දරුවනේ. සිලින්ඩරය වහලා තියෙන සිලින්ඩරය ආවරණය වෙමින් පියන තියෙනවා. එහෙනම් මේ කොටස් ටික නම් කරලා ඒ එක් එක් කොටස් වල කාර්යයත් ඔබට සඳහන් කරන්න හැකියාව තියෙනවද මේ පුතේ? ඒ ටිකත් සඳහන් කරන්න පුළුවන් මේ ආකාර. පිස්ටනේ කාර්යය අපි කතා කරා. සිලින්ඩරේ කාර්යය, චූෂණ කපාටේ කාර්යය,
පිටාර කපාටේ කාර්ය, පිටාර නලයේ කාර්ය වගේම චූෂණ නලයේ කාර්ය මේ ආකාරයට ඔබට සඳහන් කරන්න පුළුවන් වෙන්න ඕන දෙයක්. ඔබ මේ ටික වග ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන්. right. පිස්ටන් පොම්පේ ආකෘතියේ පිස්ටනය සිලින්ඩරය තුල පිස්ටන් පොම්ප ආකෘතියේ පිස්ටනය සිලින්ඩරය තුල පහළට ගමන් කරවීම. මේ පිස්ටනය සිලින්ඩරය තුල පහළට ගමන් කරවන්නම් දරුවනේ මොකද්ද කරන්න ඕනේ? මේ සිලින්ඩරය තුල මේ පිස්ටනය ක්‍රියාත්මක දණ්ඩට සම්බන්ධ හැඩලය මොනව කරන්න ඕනෙද දරුවනේ මේ පිස්ටනය පහළට ගමන් කරන්න? අපි හැඩලය මේ සම්බන්ධ හැඩලය පහළට කරොත් පුතේ පිස්ටනය උඩටනේ යන්නේ. එහෙනම් පිස්ටනය පහළට ගන්න නම් මොකද කරන්න ඕනේ පුතේ? පිස්ටනය පහළට චලනය නම් මේ හැඩලය ඉහළට අපි ඔසවන්න ඕනේ. හැඩලය ඉහළට ක්‍රියා කරනකොට තමයි පුතේ පිස්ටනය පහළට ගමන් කරන්නේ. හරි. බලන්න. පිස්ටන් පොම්ප ආකෘතියේ පිස්ටනය සිලින්ඩරය තුල පහළට ගමන් කරවීමට නම් අපි හැඩලය ඉහළට ක්‍රියා කරවන්න ඕනේ. එහෙනම් හැඩලය ඉහළට ක්‍රියා කරවීමේදී පුතේ පිස්ටන් පොම්ප ආකෘතියේ මොකද්ද මේ පිස්ටනය සිලින්ඩරය තුල පහළට ගමන් කරවීම. පිස්ටනය සිලින්ඩරය තුල පල්ලෙහාට ගමන් කරනකොට පහළ තියෙන චූෂණ කපාටයේ වැහිලා පිටාර කපාටයේ ඉහළ තියෙන පිටාර කපාටයේ විවෘත වීම වගේ මොකද වෙන්නේ පුතේ? සිලින්ඩරය තුල තිබුණු වාතයේ පුතේ ඉවත් වෙන්න පුළුවන්. ඉවත් වෙන්න පුළුවන් නෙවෙයි ඉවත් වෙනවා. මේ බලන්න. ඒක අපිට අධ්‍යයනය කරන්න කියනවා ඔබට. ඔබට අධ්‍යයනය කරන්න කියන්නේ කොහොමද? අපි හැඩලය ඉහළට ක්‍රියාත්මක කරවීමේදී සිලින්ඩරය තුල මේ පිස්ටනය පහළට ගමන් කරනකොට පුතේ මෙන්න මේ චූෂණ කපාටයේ වැහෙනවා. චූෂණ වෑල්වේ වැහෙනවා. එතකොට වැහිලා මේ පිටාර කපාටයේ මොකද වෙන්නේ පුතේ? විවෘත වෙනවා. පිටාර කපාටයේ විවෘත වුණාට පස්සේ මොකද වෙන්නේ පුතේ? මේ සිලින්ඩරය තුල තිබ්බ වාතය මොකද වෙන්නේ? පිටාර කපාටය හරහා ඉවත් වීම සිද්ධ වෙනවා. සිලින්ඩරය තුල තිබ්බ වාතය පිටාර කපාටය හරහා ඉවත් වීම ඔබට නිරීක්ෂණය කරන්න කියන ඒ ක්‍රියාවලිය සිදු කරලා. හරි. පිස්ටනය ඉහළට ගමන් කරවීම. පුතේ පිස්ටනය ඉහළට ගමන් කරවන්න පුළුවන් වෙන්නේ හැඩලය පහළට ක්‍රියා කරනකොට. හැඩලය පහළට ක්‍රියා කරවීමේදී පිස්ටනය ඉහළට ගමන් කරනවා පුතේ. පිස්ටනය ඉහළට ගමන් කරද්දී මොකද්ද වෙන්නේ? පිටාර කපාටයේ වැහිලා දැන් පිස්ටනය ඉහළට ගමන් කරනකොට පිටාර කපාටයේ වැහිලා කවුද ඕපන් වෙන්නේ? චූෂණ කපාටයේ විවෘත වෙලා පුතේ මොකද වෙන්නේ? මේ චූෂණ නලය ඔස්සේ ජලයේ සිලින්ඩරය තුළට එන ආකාරය නිරීක්ෂණය කරන්න කියලා. ඊළඟට පිස්ටනය නැවත පහළට කරනකොට පුතේ පිස්ටනය නැවත පහළට කරනකොට මොකද වෙන්නේ? පිටාර කපාටයේ වැහිලා සිලින්ඩර කුටීරයේ තියෙන ජලය මොකද වෙන්නේ පුතේ? රයිට් පිටාර නලය ඔස්සේ පිටතට ගමන් කරන ආකාරය අධ්‍යයනය කරන්න. ජලය පිටාර නලය ඔස්සේ පිටතට ගමන් කරන ආකාරය අධ්‍යයනය කරන්න තියෙනවා. මම හිතන්නේ සිද්ධාන්ත පාඩම් වලත් කරලා තියෙන සදුවල පුතලා ඉතාලම මැනවින් දන්නවා. මෙන්න මේක හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ ඔබ ප්‍රායෝගික පරීක්ෂණයේදී. මම හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි දරුවෝ. මේ බලන්න. පිස්ටනය පහළට ගමන් කරනවා. මේ බලන්න. පිස්ටනය පහළට ගමන් කරනකොට මේ බලන්න සිලින්ඩරය තුල මොකද වෙන්නේ කියලා. පිස්ටනය පහළට ගමන් කරනවා. පිස්ටනය පහළට ගමන් කරනකොට මේ බලන්න චූෂණ කපාටයේ වැහිලා සිලින්ඩරය තුල තිබ්බ වාතය මොකද වෙන්නේ? මේ පිටාර කපාටයේ විවෘතල ඒ හරහා වාතය ඉවත් වීම සිද්ධ වෙනවා සිලින්ඩරය තුල තිබ්බ වාතය. ඊළඟට පිස්ටනය ඉහළට ගමන් කිරීමේදී බලන්න පිස්ටනය ඉහළට ගමන් කරනකොට පිටාර කපාටයේ වැහිලා මේ බලන්න ජලය මොකද වෙන්නේ? මේ චූෂණ වෑල්වේ චූෂණ කපාටයේ විවෘත වෙලා තියෙන්නේ. එහෙනම් මේ චූෂණ නලය දිගේ සිලින්ඩරය තුල ජලය ගමන් කරනවා. මේ ජලය ඉහළට ගමන් කරේ මේ තියෙන චූෂණ නලය මේ තියෙන චූෂණ වෑල්වේ මෙතන විවෘත වෙලානේ. මේ ජලය ඉහළට ගමන් කරනවා. හරි. පිස්ටනය ඉහළට ගමන් කිරීම. නැවත පිස්ටනය පහළට ගමන් කිරීමේදී බලන්න මොකද වෙන්නේ කියලා මේ නැවත පිස්ටනය පහළට ගමන් කිරීමේදී මේ නැවත පිස්ටනය පහළට ගමන් කරනවා. එතකොට බලන්න මේ අවස්ථාවේදී මේ බලන්න මේ කපාටේ බලන්න මේ කපාටේ චූෂණ කපාටේ වැහිලා තියෙන්නේ. එතකොට මේ බලන්න ගමන් කරලා ජලය ඉහළට ගමන් කරලා තියෙන දේ. එතකොට මේ බලන්න නැවත හැඩලය ඉහළට කරවීමේදී මේ පිටාර කපාටේ වැහිලා මේ පිටාර නලය හරහා ජලය පිටවීම සිදු වෙනවා. ජලය ඉහළට ගමන් කිරීම සිදු වන ආකාරය බලන්න. මේ
ජලය පිටාර නලය හරහා ජලය ඉවත් වීම සිද්ධ වෙනවා. ඉහළට ගමන් කරනකොට නැවත මේ බලන්න මෙතන වැහිලා තියෙන කවුද මෙතන පිටාර කපාටේ වැහිලා තියෙන මේ පිටාර කපාටේ වැහිලා තියෙන පිටාර කපාටේ වැහිලා තියෙන පිටාර කපාටේ කළු පාට තියෙන වැහිලා තියෙන. එතකොට මේ ඉහළ තියෙන ජලය මොකද වෙන්නේ? මේ පිටාර නලය හරහා ඉවතට ගමන් කිරීම සිදු වෙනවා දරුවෝ. පිටාර නලය හරහා ඉවතට ගමන් කිරීම සිදු වෙනවා. විශේෂ කාරණා පුතේ අපිට මේකෙදි මතක තියාගන්න තියෙන්නේ බලන්න ආකෘති පොම්පේ ක්‍රියාත්මක කිරීමට පෙර එහි ඇති හිස් බඳුන ජලයෙන් පිරවීම සිදු කරන්න ඕනේ. අර හිස් බඳුන ජලයෙන් පිරවීම සිදු කරන්න ඕනේ ආකෘති පොම්පේ ක්‍රියාත්මක කරන්න කලින්. සත්‍ය නිදර්ශක නොමැති නම් අදාළ කොටස් රූප සටහන් ආකෘති ආධාරයෙන් හඳුනා ගන්න පුළුවන්. සත්‍ය නිදර්ශක අපි ගාව නැත්තම් මේ කොටස් ආකෘති රූප සටහන් වලින් අපිට අවබෝධ කරගන්න අධ්‍යයනය කරලා ඒ කටයුතු සිදු කරගන්න පුළුවන් කියන එකයි දුවේ පුතේ හඳුන්වා දීලා තියෙන්නේ. මම හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි මේ කාරණාව. අපි යමු බින්දු ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීම හා විසර්ජන ශීඝ්‍රතාව ගණනය කිරීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියලා. අපි බලමු කොහොමද බින්දු ජල සම්පාදන පද්ධතියක් ස්ථාපිත කරන්න කියලා. ආදරණීය දුල පුතාලා දන්නවා බින්දු ජල සම්පාදන පද්ධතියක් කියන්නේ වඩා කාර්යක්ෂම ජල සම්පාදන පද්ධතියක්. විශේෂයෙන්ම වේලි කලාපයේ ලංකාවේ අනුරාධපුරයේ පොළොන්නරුව වගේ වේලි කලාපීය ප්‍රදේශයකට ඊටාම යෝග්‍යයි ඊටාම ගැළපෙන ජල සම්පාදන ක්‍රමයක් ජල සංරක්ෂණය සඳහා ජලය සුරක්ෂිත කර ගැනීම ජලය ආරක්ෂා කර ගන්න ඕනේ අපි. අපි දන්නවා වේලි කලාපයට අවුරුද්දට මාස 3ක් වෙන ඊටාම සුළු කාල සීමාවක් වර්ෂාව ලැබෙන්නේ. ඒ කාලෙදී වැව් තුල එක්රැස් කර ගන්නා ජලය මගින් තමයි කන්න දෙකේම භෝග වගා කටයුතු කරන්නේ ලිං තුල. වේලි කාලෙදී ලිං වල තියෙන භූගත ජලයත් අපි දන්නවා හිඳෙනවා. පොරොවේ ඊතල්යන්. ඉතින් මෙවැනි ප්‍රදේශයකට මේ ඩ්‍රිප් ඉරිගේෂන් එක කාර්යක්ෂම ජල සම්පාදන පද්ධතියක්. ශුද්ධ ජල සම්පාදනය අපි දන්නවා යම්කිසි වගා ශේෂ්ත්‍රයකට වගා ශේෂ්ත්‍රයේ සීමිත ප්‍රදේශයකට සීමිත ජල ප්‍රමාණයක් පීඩනයක් යටතේ ගමන් කරවීම සැපයීම තමයි පුතේ ශුද්ධ ජල සම්පාදනය කියලා කියන්නේ. එහෙනම් මේ ශුද්ධ ජල සම්පාදනයට අදාළ ප්‍රධානතම ජල සම්පාදන පද්ධති ආකාර දෙකක් තමයි පුතේ බින්දු ජල සම්පාදනය සහ විසුරුම් ජල සම්පාදනය. ජල සම්පාදන කාර්යක්ෂමතාවය ඉහළයි මේ ජල සම්පාදන පද්ධතිවල. විශේෂයෙන් බින්දු ජල සම්පාදනයේදී ඔබ දන්නවා භෝගයේ මූල කලාපයේ අවට තෙත්වීමක් සිදුවේ. ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කළ තියෙන අතරතුර ඩ්‍රිප් වයිස් ජලයේ බිඳුව මේ එමිටර්ස් නැත්නම් විමෝචක වලින් මූල කලාපයේ අවට පතිත වීමෙන් මූල කලාපයේ අවට තෙත්වීමක් සිදුවේ. එහෙනම් ජලයේ ඊටාම හොඳින් භාවිතා වෙනවා. ජල භාවිත කාර්යක්ෂමතාවය ඉහළයි පුතේ. මේ ජල සම්පාදන පද්ධතියේ මුළු ශේෂ්ත්‍රයේම ජලය පිරෙන්නේ නැහැ එකතු වෙන්නේ නැහැ වල් පැලෑටි පාලනය වෙනවා. කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක් මේ බින්දු ජල සම්පාදනය කියන්නේ. තවත් එක් ශුද්ධ ජල සම්පාදන ක්‍රමයක්. එහෙනම් පුතේ අපිට කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ බින්දු ජල සම්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීම බලන්නකො මොනතරම් වැදගත්ද කියලා අපි මේ දේවල් ඉගෙන ගන්න එක ස්ථාපිත කිරීම අපිට කරන්න පුළුවන් ඊට පස්සේ. එහෙනම් පුතේ ස්ථාපනය කිරීම හා මේ වගේ විසර්ජන ශීඝ්‍රතාවයේ බින්දු ජල සම්පාදනයේදී අපි දන්නවා මේ විමෝචක වලින් එමිටර්ස් වලනේ එමිටර්ස් තියෙනවා. පාර්ශ්වික නල වලට සම්බන්ධ විමෝචක විසුරුම් විමෝචක නැත්නම් අපි කියනවා මොනවද? අපි කියනවා මේ එමිටර්ස් තියෙනවා. ඩ්‍රිපර්ස් තියෙනවා. ඩ්‍රිපර්ස් වලින් වෙන ජලයේ විමෝචක ශීඝ්‍රතාවය අපෙන් අහනවා දරුවනේ. මේ විසර්ජන ශීඝ්‍රතාවය ගණනය කිරීම සිදු කරන ආකාරය අපෙන් අහනවා. රයිට් අපි බලමු ක්‍රමානුකූලව මේ ක්‍රියාවලිය. හැඳින්වීම. පීඩනයක් යටතේ පාර්ශ්වික නල පද්ධතියක් තුලින් ගලා යන ජලය අපි කිව්ව දරුවනේ. රයිට් වායුගෝලීය පීඩනයකදී විමෝචක නැත්නම් ඩ්‍රිපර්ස් එමිටර් තුලින් පසට ජලයේ බිඳු ආකාරයට ලබා දෙන ජල සම්පාදන ක්‍රමය තමයි පුතේ බින්දු ජල සම්පාදනය කියන්නේ. ඔබට මතක ඇති. ඔබට මතක නම් බලන්න. ප්‍රධාන නලයක් ඔස්සේ එන ජලය ජල පොම්පෙන් ජල ප්‍රභවයෙන් එන ජලය ජල පෙරණයකින් පිරිසුදු වෙලා ප්‍රධාන නලය ඔස්සේ එනවා ජලය. ඒ ප්‍රධාන නලය ඔස්සේ එන ජලය උපප්‍රධාන නලයක් කරහා ගමන් කරනවා. උපප්‍රධාන නලයකින් අපි දන්නවා ඔබ දන්නවා මෙන්න මේ ආකාරයට පාර්ශවික නල හරහා ශේෂ්ත්‍රයට ගමන් කරනවා. ශේෂ්ත්‍රයේ භෝග අතරට ගමන් කරනකොට මේ පාර්ශවික නලවලට සම්බන්ධ කරලා තියෙනවා විමෝචක එමිටර්ස්. මේ විමෝචක අපි දන්නවා නලයේ පිටතින් සවි කරන විමෝචක වගේම මේ නියමිත පරතරයකින් තමයි මේ විමෝචක සවි කරලා තියෙන්නේ. නලයේ පිටතින් සවි කරන විමෝචක වගේම ඇතුළතින් සවි කරන විමෝචක තියෙනවා.
අපි ඒවට කියනවා ඔන්ලයින් රිපර්ස් සහ ඉන්ලයින් රිපර්ස් කියලා. ඉන්ලයින් රිපර්ස් කියන්නේ නලයේ ඇතුලෙන් සවි කරන විමෝචක වලට, ඔන්ලයින් රිපර්ස් කියන්නේ නලයේ පිටතින් සවි කරන විමෝචක වලට. එතකොට මේ භෝගයේ මූල කලාපයේ අවට තමයි දරුවනේ මේ පද්ධතිය ක්‍රියාත්මක කරලා තියෙන අතරතුර භෝගයේ බිඳු වශයෙන් ජලයේ ඩ්‍රිප් වයිස් පතිත වීම සිද්ධ වෙනවා. එතකොට මේ භෝගයේ මූල කලාපයේ අවට තමයි දරුවනේ තෙත් වීම සිදු වෙන්නේ මේ බලන්න. භෝගයේ මූල කලාපයේ අවටයි තෙත් වීම සිදු වෙන්නේ. පද්ධතිය ක්‍රියාත්මක කරලා තියෙන අතරතුර ජලයේ බිඳු වශයෙන් මේ තුලට පතිත වීම සිදු වෙනවා. ඩ්‍රිප් වයිස් ජලයේ බිඳු වශයෙන් පතිත වෙන්නේ. ඒ මගින් මේ භෝගයේ මූල කලාපයේ අවට තෙත් වීමක් තමයි සිදු වෙන්නේ. මේ තියෙන පාර්ශ්වික නල ප්‍රධාන නලයේ හරහා ජලයේ උපප්‍රධාන නලයකට ඔස්සේ මේ බණ්ඩ ශේෂ්ත්‍රයේ කරා ගමන් කරන භෝග අතර මේ යම් කිසි පරතරයකින් යුතුවයි නියමිත පරතරයකට අනුවයි මේ රිපර්ස් යොදලා තියෙන්නේ මේ බලන්න මේ. එහෙනම් බලන්න පීඩනයක් යටතේ පාර්ශ්වික නල පද්ධතියක් තුලින් ගලා යන ජලයේ ගලාගෙන යනකොට වායුගෝලීය පීඩනයකදී මොකද වෙන්නේ පුතේ? මේ විමෝචක මේ තියෙන එමිටර්ස් රිපර්ස් නැත්නම් එමිටර්ස් විමෝචක ඩිපර් නැත්නම් එමිටර තුලින් මොකද වෙන්නේ දරුවනේ? පසට ජලයේ බිඳු ආකාරයට ලබා දෙනවා. පසට ජලයේ ඩ්‍රිප් වයිස් බිඳු ආකාරයෙන් ලබා දෙන බිඳු පත් වීම සිද්ධ වෙන්නේ. පද්ධතිය ක්‍රියාත්මක වෙලා තියෙන අතරතුර ජලයේ බිඳු ආකාරයෙන් ලබා දෙන ජල සම්පාදන ක්‍රමය තමයි බිඳු ජල සම්පාදනය කියන්නේ. මේ භෝගයේ මූල කලාපයේ අවටයි මේ මගින් තෙත් වීම සිද්ධ වෙන්නේ. එහෙනම් සැලසුම් කළ නල පද්ධතියක් උපයෝගී කරගනිමින් භෝගයේ අවශ්‍යතාවයට සරිලන සීමිත ජල ප්‍රමාණයක් පුතේ. භෝගයේ අවශ්‍යතාවයට සරිලන සීමිත ජල ප්‍රමාණයක් පසේ සීමිත පරිමාවකට පීඩනයක් යටතේ සැපීම පුතේ බිඳු ජල සම්පාදන තාක්ෂණයේ මූලික ලක්ෂණයක් වෙනවා. එහෙනම් මොකද්ද බිඳු ජල සම්පාදන පද්ධතියක මූලික ලක්ෂණය කියලා ඇහුවොත් ඕගොල්ලන්ට විභාගයේ ව්‍යුහගත මාදලිය ප්‍රශ්නයක නැත්නම් බහුවර්ණ මාදලිය ප්‍රශ්නයක අහන්න පුළුවන්. එහෙනම් සැලසුම් කළ නල පද්ධතියක් උපයෝගී කරගනිමින් පුතේ කොහාටද භෝගයේ අවශ්‍යතාවයට සරිලන මොකද්ද අපි මුලිනුත් කිව්වා සීමිත ජල ප්‍රමාණයක් පුතේ පසේ සීමිත පරිමාවකට කොහොමද පීඩනයක් යටතේ සැපීම තමයි පුතේ බිඳු ජල සම්පාදන පද්ධතියක මූලික ලක්ෂණය වෙන්නේ. එහෙනම් අපි ඒක ශුද්ධ ජල සම්පාදනය කියලා කිව්වෙත් ඒකමනේ. එහෙනම් එවැනි ජල සම්පාදනයක් නේ බිඳු ජල සම්පාදනයක් කියලා කියන්නේ. රයිට්. හරි. පීඩනයක් යටතේ ජලය සපයන්නේ. හොඳයි. ප්‍රින්සිපල් එක තමයි පුතේ බිඳු ජල සම්පාදන පද්ධතියක බලමු අපි මේ විසර්ජක ප්‍රතිශතය කොහොමද ගණනය කරන්න කියලා. බිඳු ජල සම්පාදන පද්ධතියක විසර්ජන ප්‍රතිශතයේ ෆ්ලෝ වේරියේෂන් එක QVR ප්‍රතිශතය පුතේ මේ බලන්න Qmax minus Qmin over Qmax. එහෙනම් ප්‍රතිශත කොහොමද පුතේ අපි ෆ්ලෝ වේරියේෂන් එක QVR percentage එක හොයන්න පුතේ Qmax වලින් අඩු කරනවා අපි Qmin එක බෙදනවා Qmax වලින්. right. සමීකරණය මතක තියාගන්න. QVR කියන්නේ මොකද පුතේ? විසර්ජන විචලතාවය. විසර්ජන විචලතාවය. හොඳ යෝග්‍යතාවයක් තියෙන පද්ධතියක පුතේ මේ පාර්ශ්වික නල ඔස්සේ එම විචලතාව 10% දක්වා සීමා කළ යුතුයි. විචලතාව කොච්චරක් දක්වා සීමා කරන්න ඕනේ? 10% දක්වා සීමා කළ යුතුයි. Qmax කියන්නේ පාර්ශ්වික නල මාර්ගයේ විමෝචකයකින් ඒකීය කාලයකදී ලැබෙන උපරිම විසර්ජන පරිමාව කොච්චරද? මිලිලීටර වලින්. මොකද පුතේ Qmax කිව්වේ? පාර්ශ්වික නල මාර්ග ඔස්සේ විමෝචකයකින් පාර්ශ්වික නල මාර්ගයේ විමෝචකයකින් පුතේ ඒකීය කාලයකදී ලැබෙන උපරිම විසර්ජන පරිමාව. එහෙනම් Qmin කියන්නේ අදාළ පාර්ශ්වික නල මාර්ගයේ අවම විමෝචක පරිමාව. අදාළ පාර්ශ්වික නල මාර්ගයෙන් අපිට ගන්න පුළුවන් අවම විමෝචක පරිමාවයි පුතේ Qmin කියලා කියන්නේ. රයිට්. පද හඳුන්වගත්තා. විමෝචක වල නිෂ්පාදන විචලතාවය අපි කියනවා ඒකට මැනුෆැක්චරි වේරියබිලිටි එක කියන එක පුතේ. මතක තියාගන්න බලපෑම අවම කර ගැනීමට අදාළ විමෝචකයේ දෙපස තියෙන විමෝචක දෙකද ඇතුළත් කරලා මේ අදාළ විමෝචකයේ දෙපස තියෙන අපි දැන් විමෝචකයක් ගත්තොත් ඒ විමෝචකයේ දෙපැත්තේ තියෙන මැද විමෝචකයක් ගත්තොත් ඒ විමෝචකයේ දෙපැත්ත තියෙන විමෝචක දෙකද ඇතුළත්ව පරිමාවන්ගෙන ඒවායේ සාමාන්‍ය අගේ ගණනය කරමු ලබනවා ඇවරේජ් එක. දැන් අපි හිතමු පළවෙනි එක. එකයි පළවෙනි විමෝචකයේ අපි කියමුකෝ
මේ ආකාරයට simply 1 plus simply 2 plus simply 3 කියලා. අරගෙන මේකේ මොකක්ද අපි කරන්නේ? මේක තුනෙන් බෙදනවා. අන්න එතකොට අපිට ඒකේ ඇවරේජ් එක සාමාන්‍යය ගේනවා. නම් අපිට මොකද කරන්නේ? අදාළ විමෝචකයේ දෙපස තියෙන විමෝචක දෙකද ඇතුළත්ව පුතේ අපි පරිමාවන් අරගෙන ඒවායි සාමාන්‍ය අගය ගන්නය කරනවා. සාමාන්‍ය අගය ගන්නය කරනවා. පද්ධති ස්ථාපිත කිරීම බලමු. පද්ධති ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය බලමු. බිඳු ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා පොලිමර් ටැංක් එකක් දරුවනේ ලීටර් 200ක් 300ක් අතර පරිමාවක් ධාරිතාවයක් දරා ගන්න පුළුවන්. බලන්න පුතේ LED pipe size මේ බලන්න pipe size එක මිලිමීටර් 12 15 20 25 32 60 water pump එකක් ඕනේ දරුවනේ horse power එක දීලා තියෙනවා බලන්නකෝ. ඒකේ අඟල් භාගයේනේ භාගේ water පොම්පයක් horse power 230යි කියලා දීලා තියෙනවා දරුවනේ. hertz අගයක් දීලා තියෙනවා. fittings අවශ්‍යයි. PVC pipe length එක 2 අඟල් ප්‍රමාණය දීලා තියෙනවා පුතේ. එක අඟල් එක PVC port valve එකක් අවශ්‍යයි පුතේ. PVC valve socket දෙකක් ඕනේ. PVC forceps socket අවශ්‍යයි පුතේ. PVC ball valve ඕනේ. අඟල් භාගේ එක වැඩි කිරීම භාගේ reducing socket එකක් ඕනේ පුතේ. PVC bend 4ක් අවශ්‍ය වෙනවා. LDPE pipe 10ක් මීටර අවශ්‍ය වෙනවා පුතේ. ඒ වගේම භාගේ LDPE pipe මීටර 20ක් ඕනේ බට පුතේ. right? ඒ වගේම socket 4ක් ඕනේ පුතේ. මේ බලන්න එක වැඩි කිරීම භාගේ LDPE socket 4ක් ඕනේ පුතේ. අපි කියන low density polyethylene අපිව දන්නවා කතා කරලා තියෙන්නේ. T socket 4ක් ඕනේ. ඒ වගේම LDPE end cap එකක් ඕනේ. PVC end cap එකක් ඕනේ. භාගේ LDPE end clips 6ක් ඕනේ. භාගේ LDPE connectors 6ක් අවශ්‍ය වෙනවා පුතේ. pressure compressor in drippers අවශ්‍යයි පුතේ. emitters right? pressure compression බලන්න pressure compression drippers අවශ්‍යයි. drippers ජලයේ drip විදියට drip wise emit කරන drippers එහෙම නැත්නම් emitters කියන දරුවනේ අපි ඒවා. right? thread shield tape අවශ්‍යයි පුතේ. roll දෙකක් අවශ්‍යයි. thread shield tape roll දෙකක් අවශ්‍ය වෙනවා. ඒකත් මතක තියාගන්න පුතේ. හරි. ක්‍රමවේදයට යන දරුවනේ අපි චූෂණ හිස විසර්ජන හිස සහ මුළු හිස ගණනය කරලා අවශ්‍ය දිගට නල සකස් කර ගන්න ඕනේ. පොම්පේ ජල පොම්පයකින් කේන්ද්‍රාපසාරී පොම්පයක්නේ අවශ්‍ය වෙන්නේ. ජලයේ ජල ප්‍රභවයෙන් ජලය පොම්ප කරගන්න එපා පුතේ. ජල ප්‍රභවයෙන් ජලය පොම්ප කරගන්න අවශ්‍ය චූෂණ හිස. ඒ කියන්නේ අර පොම්පේ චූෂණ හිස right? චූෂණ හිස මතකයි ඔබට. ඒ වගේම විසර්ජන හිස සහ මුළු හිස ගණනය කරලා අවශ්‍ය නල සකස් කර ගන්න ඕනේ. ඊට පස්සේ thread shield භාවිතා කරලා put valve එක පාද කපාටය valve socket සම්බන්ධ කරන්න ඕනේ. ඇයි? එතන වාතය ඇතුල් වෙන්නේ නැති වෙන්න අපි සකස් කර ගන්න ඕනේ. ඒ තුලට valve socket එක 2 සෙන්ටිමීටර් 2.5ක නලයේ සම්බන්ධ කරනවා. මෝටරයේ සිට පාද කපාටයේ ඉහළ ඇති උස සත්‍ය උස ලෙස සැලකෙනවා. මෝටරේ ඉඳන් ජල පොම්පේ නැත්නම් මෝටරේ ඉඳන් පුට් වැල් එකේ පහළ තියෙන උස පහළට තියෙන උස තමයි සත්‍ය උස සලකන්නේ. ඉම්පෙලරේ මධ්‍ය ලක්ෂයේ සිට පාද කපාටය දක්වා උස තමයි මුළු උස කියලා කියන්නේ. මතක තියාගන්න. ඉම්පෙලරේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් පුට් වැල් එක දක්වා තියෙන උස තමයි මේ මුළු උස කියලා ගන්න. චූෂණ උස කියලා ගන්න. right? හරි. හොඳයි පුතේ. අපි ඊට පස්සේ යුනියන් භාවිතා කරලා ජල ප්‍රභවයේ සිට එන චූෂණ නලය පෙරණයට සවි කරනවා. ෆිල්ටර් එකකට සවි කරන්න එපා පුතේ. මොකද මේ විමෝචක අවහිර වෙනවා පුතේ මේ අපද්‍රව්‍ය සහිත ජලය මේකේ තිබුණොත් එහෙම. ඒ නිසා ෆිල්ටර් කරලා ෆිල්ටර් කරපු ජලය තමයි පෙරණයට සම්බන්ධ කරපු ජලය තමයි පෙරණය කරලා ගන්න. ෆිල්ටර් කරලා ගන්න. ඊට පස්සේ අපි පිටාර නලයක් පුතේ ජලයේ පිටාරක් ඒ කියන්නේ අපිට
ජල පොම්පෙන් එළියට ගන්න විසර්ජනය කරලා ගන්න නලය පිටාර නලයෙන් එන ජලයත් පුතේ මොකද කරන්නේ? ඒ නලයත් අපි යුනියන් ආධාරයෙන් පොම්පයට සම්බන්ධ කරනවා. රයිට්? හදිසි අවස්ථාවකදී මෝටරේ ගලවලා ඉවත් කිරීමට අවශ්‍ය වූ විට නල පද්ධතියට හානියක් නොවනසේ තමයි මෝටරය පොම්පයෙන් ගැලවීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. බෙන්ඩ් එල්බෝ භාවිතා කරලා අපි බෙන්ඩ් නැමි එල්බෝ භාවිතා කරලා නල මාර්ගයේ දිශාව වෙනස් කර අවශ්‍ය පරිදි මේ සිස්ටම් එක පද්ධතිය අපිට හදාගන්න පුළුවන් පුතේ. අපේට ගැලපෙන විදිහට අපේ චේස්ට්‍රේට අපේ භෝග වගාවට ගැලපෙන විදිහට සකස් කරගන්න පුළුවන්. පද්ධතිය සකස් කරගන්න ආකාරයට යම් පුතේ අපි ස්වයංක්‍රීය මුහුර්තකය ප්‍රථමව කරාමයට සවිකර මුහුර්තකයට සැපයුම් නල සම්බන්ධ කිරීම. ටයිමරයක් කියලා ඔයගොල්ලෝ අහලා තියෙන්නේ. මුහුර්තකයක් නැත්නම් ටයිමර් එකක්. මේක ස්වයංක්‍රීය මුහුර්තකයට ස්වයංක්‍රීය ටයිමර් එකකට නැත්නම් මුහුර්තකයට ප්‍රථමව කරාමේ සවි කරලා අපි මුහුර්තකයට තමයි සැපයුම් නල ඊට පස්සේ සවි කරගන්න පුළුවන්. ස්වයංක්‍රීය මුහුර්තකයක් නොමැති නම් පළමුව සැපයුම් නල කරාමයට සවි කරන්න ඕනේ. ස්වයංක්‍රීය මුහුර්තකයක් නැත්නම් අපිට කෙලින්ම සැපයුම් නල කරාමයට සම්බන්ධ කරන්න පුළුවන්. සැපයුම් නල හා ජල සම්පාදනය කරන තැන අතර ස්ථානයකදී නලේ නැවීමක් සිදු කළ යුතු නම් නලේ නවන්න අවශ්‍ය නම් ඒ සඳහා පහත රූපවල දක්වා ඇති පරිදි නලය කපා එල්බෝ කනෙක්ටර් යොදා ගන්න පුළුවන්. නමන්න අවශ්‍ය තැනදී නලය කපලා ඒකට එල්බෝ කනෙක්ටර් යොදා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද එල්බෝ කනෙක්ටර් යොදාගෙන තියෙන්නේ කියලා. මේ බලන්න. මෙන්න එල්බෝ කනෙක්ටරයක් මෙන්න නලේ නමලා නලය කපලා එතෙන් එල්බෝ කනෙක්ටරයක් යොදාගෙන තියෙනවා. මේ සැපයුම් නලයක් ප්‍රධාන සැපයුම් නලයකට අංශක 90ක ආකාරයකට සවි කිරීමට අවශ්‍ය විට රූපේ පරිදි T-bar කනෙක්ටරයක් යොදා ගන්න පුළුවන්. මේ බලන්න. T-bar අංශක 90කට යොදා ගන්න අවශ්‍ය මේ T-bar කනෙක්ටරයක් මෙතන යොදාගෙන තියෙනවා. මෙතන මේ එල්බෝ එකක් මෙතන යොදාගෙන තියෙනවා. මේ එල්බෝ එකක් යොදාගෙන තියෙන අවස්ථාව මෙන්න T-bar කනෙක්ටරයක් යොදාගෙන තියෙනවා. මොකද T-bar කනෙක්ටරයක් යොදාගන්නේ සැපයුම් නලයක් ප්‍රධාන සැපයුම් නලයකට අංශක 90ක ආකාරයකට සවි කිරීමට අවශ්‍ය විට මේ රූපයේ පරිදි මේ බලන්න T-bar කනෙක්ටරයක් යොදා ගන්න පුළුවන්. සැපයුම් නලය සවි කරාට පස්සේ විවෘත කෙළවරින් ජලය වැස්සීම නැවැත්වීමට එන්ක්ලිප් යොදා ගන්නවා. එන්ක්ලිප්ස් යොදා ගැනීමේදී නලය නැමීමට ප්‍රථම එන්ක්ලිප් එක යොදාගත්තට පස්සේ නලය නැවීම සිදු කරන්න ඕනේ. මේ බලන්න නලය මේ බලන්න එන්ක්ලිප් එකක් ගහලා සකස් කරලා තියෙන ආකාරය. සැපයුම් නලය සවි කරාට පස්සේ විවෘත කෙළවරින් ජලයේ වැස්සීම සිද්ධ වෙන එක නවත්තන්න එන්ක්ලිප් එකක් යොදා ගන්නවා. එන්ක්ලිප් යොදා ගැනීමේදී මේ වහන ක්ලිප් එකක් යොදා ගන්නකොට නලය නැවීමට ප්‍රථම නලය නවන්න කලින් එන්ක්ලිප් එක යොදාගෙන පසුව තමයි නලය නැවීම සිදු කරන්න ඕන. හරි. දැන් සැපයුම් නලයෙන් ජල සම්පාදනය කරන ශාකය කෙරෙහි ජලය රැගෙන යන මයික්‍රොටියුබ් නල ජලය රැගෙන යන මයික්‍රොටියුබ් නල සවි කිරීම ඒ සඳහා පළමුවෙන්ම ඒ මයික්‍රොටියුබ් අදාළ නිවැරදි දිගමනලා කපා ගන්න. මේ තියෙන මයික්‍රොටියුබ් නල අදාළ නිවැරදි දිගමනලා ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමාණයට මේ මයික්‍රොටියුබ් නල කපා ගැනීම සිදු කර ගන්න ඕනේ. දැන් කපාගත් මයික්‍රොටියුබ් වල සිදුරු විදීම අන්න මේ කපාගත්ත මයික්‍රොටියුබ් වල පේනවනේ සිදුරු විදිනවා මේ. හරි. ඉන්පසු ටියුබ් ඇඩැප්ටර් ඒ සිදුරු තුර බහාලීම ටියුබ් ඇඩැප්ටර් සිදුරු තුර බහාලීම සිදු කරන්න ඕනේ. ඒ සඳහා සිදුරු විදන උපාංගයේ පිටුපසම යොදා ගැනීම කාන්දු වීම වළක්වා ගැනීමට මෙම ඇඩැප්ටර් ටියුබයට අංශක 90ක් වනසේ බහාලීම. ඇඩැප්ටර් ටියුබයට අංශක 90ක් වනසේ බහාලීම මේ ඒ ආකාරයේ සිදු කරන විදියයි උපාංශාරයෙන් පෙන්눔 කරලා තියෙනවා. සිදුරු විදීමේදී යම් වරදක් සිදු වුවොත් ඒ සිදුරු අපිට බ්ලැන්කින් ප්ලග් එකක් යොදලා වහලා දාන්න පුළුවන්. සිදුරේදී වරදක් වුණොත් එහෙම වැරදීමක් වුණොත් බ්ලැන්කින් ප්ලග් එකක් යොදලා අපිට ඒක වහලා දාන්න පුළුවන්. ඉන්පසු එක් ඇඩැප්ටරයට මයික්‍රෝ ටියුබ් සවි කරනවා. මෙන්න ඊට පස්සේ මේ ඇඩැප්ටරයකට මේ බලන්න ඉන්පසු එක් ඇඩැප්ටරයට මේ බලන්න මයික්‍රෝ ටියුබ් සවි කරලා තියෙන ආකාරය. එක් ඇඩැප්ටරයට මයික්‍රෝ ටියුබ් සවි කරලා තියෙන ආකාරය පෙන්නයි. අපි මේව බලගමු. ඊට පස්සේ පරීක්ෂණයේදී අපි ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරනකොට දරුවොත් එක්ක අපි මේක සිදු කරලා දරුවන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් මයික්‍රෝ ටියුබයේ විවෘත කෙළවරට ඩ්‍රිපර්ස් සවි කර ගැනීම. මේ බලන්න
දැන් මේ මයික්‍රෝ ටියුබයේ විවෘත කෙරවලට ඩ්‍රිපර්ස් සවි කර ගන්නවා මේ බලන්න. දැන් මයික්‍රෝ ටියුබයේ විවෘත කෙරවලට ඩ්‍රිපර්ස් සවි කර ගැනීම මයික්‍රෝ ටියුබ අවශ්‍ය නොවන විටකදී මෙම ඩ්‍රිපර්ස් සැපයුම් ටියුබයේ සාදාගත් සිදුරෙහිම සවි කරන්න අවශ්‍යයි. මයික්‍රෝ ටියුබ් අවශ්‍ය වෙන්නේ නැත්නම් මේ ඩ්‍රිපර්ස් සැපයුම් ටියුබේම සවි කරගන්න පුළුවන්. එමිටර්ස් නැත්නම් විමෝචක සැපයුම් ටියුබේම සවි කරගන්න පුළුවන් කියන එකයි ඒ කියන්නේ. ප්‍රධාන සැපයුම් නලය රඳවා තැබීම සඳහා අවශ්‍යතාවය අනුව බලන්න ස්ටේක්ස් හෝ වෝල් ක්ලිප්ස් භාවිතා කරන්න පුළුවන්. මේ වෝල් ක්ලිප්ස් භාවිතා කරන්න පුළුවන්. මේ බලන්න ප්‍රධාන සැපයුම් නලය රඳවා තැබීමේ අවශ්‍යතාවය අනුව පුතේ මේකට ස්ටේක්ස් හෝ වෝල් ක්ලිප්ස් මේ ස්ටේක්ස් නැත්නම් වෝල් ක්ලිප්ස් යොදා ගන්න පුළුවන්. සම්බන්ධ කරා. මයික්‍රෝ ටියුබයේ රඳවා තැබීමට කුඩා ස්ටේක්ස් භාවිතා කරන්න පුළුවන්. දැන් විදුලි සැපීම සිදු කර ජල පොම්පේ සඳහා විදුලි සැපීම සිදු කර බිඳු ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කරවීම. ඩිපරේ ඇති මුහුණත් තැටිය කරකැවීමෙන් ප්‍රවාහ වේගය වෙනස් කරගන්න පුළුවන්. ඩිපරේ තියෙන මේ මුහුණත් තැටිය කරකවලා මේ ප්‍රවාහ වේගය අපිට ප්‍රවාහ වේගය වෙනස් කරගන්න අඩු වැඩි කරගන්න පුළුවන්. ප්‍රවාහ වේගය අඩු වැඩි කරගන්න වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. රයිට්, මේ බලන්න එක් විමෝචක මගින් නිශ්චිත කාලයක් තුල විසර්ජනීය වූ ජල පරිමාව මැනගෙන විසර්ජන ශීඝ්‍රතාවය ගණනය කරගන්න පුළුවන් පුතේ. මොකද්ද පුතේ? මේ බලන්න පුතේ කේන්ද්‍රාපසාරී පොම්පේ මේ බලන්න නිවැරදිව නල සම්බන්ධ කරලා තියෙනවා මේ නැමි යොදලා මේ බලන්න පුතේ මේ බලන්න ජල ප්‍රභවයේ මේ පුට් වෑල් එක මේ යොදලා තියෙනවා මේ පා කපාටේ මේ ජල ප්‍රභවයේ රයිට් මේ බලන්න ඊට පස්සේ චූෂණ නලයේ පුතේ මේ තියෙන විසර්ජන නලයේ පුතේ මේ කේන්ද්‍රාපසාරී පොම්පේ මේ තියෙන මේ නැමි ප්‍රධාන නල ඔස්සේ මේ බලන්න ඊට පස්සේ මේ බලන්න පුතේ එන් කැප් යොදලා තියෙනවා මේ වගේ කෙලවරට මේ ඉමිටර්ස් මේ විමෝචක මේ යොදලා තියෙන ආකාරය ස්ටොප් වෑල් යොදලා තියෙන දරුවනේ නැමි යොදලා තියෙනවා මෙතෙන් යොදාගන්න මේ හරි අපිට එක් විමෝචකේ නැත්නම් එමිටරය මගින් එක් එමිටරය මගින් පුතේ නිශ්චිත කාලයක් තුල විසර්ජනයේ වූ ජල පරිමාව මැනගෙන අපිට විසර්ජන ශීඝ්‍රතාවය ගණනය කරන්න පුළුවන්. හරි. හොඳයි ආදරණීය දරුවනේ අපි මේ කතා කරමින් ඉන්නේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ආදරණීය දුල පුතාලත් එක්ක ඉදිරියේදී මේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නොබෝ කාලෙකින් මේ ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් දී බුති. ඉතින් මෙතනදී අතිශයින්ම වැදගත් මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් අපි ගැටළු විදියට දුල පුතාලට ඉදිරිපත් කළා. දුල පුතාලත් එක්ක මේ සාකච්ඡා කරන්නේ. ඔබට අනිවාර්යයෙන්ම මේවා විභාගයට දුවේ පුතේ ස්ථීරවම ව්‍යුහගත මාදලීය ප්‍රශ්න බහුවර්ණ මාදලීය ප්‍රශ්න වලට අහනවා වගේම ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමේදී ඔබට මහඟු පිටුවහලක් රුකුලක් වෙනවා. අපි මේ සමාලෝචන ප්‍රශ්න යටතේදී මේ කතා කරන සාකච්ඡාව මේ ප්‍රශ්න සාකච්ඡා කරන එක ප්‍රශ්න වලට විසඳුම් ඔබත් එක්ක අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ. හොඳයි දුවේ පුතේ නම් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසෙන් ආදරණීය දුවල පුතාලත් එක්ක ඊළඟ ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ ගැටලු සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා.